හරි. අපි අද කරන්න යන්නේ 10 වෙනි චැප්ටර් එක මට මතක විදිහට accounting for liability. වගකීම් සඳහා ගිණුම්ගත කිරීම නැත්නම් ගිණුම්කරණය වගකීම් සඳහා ගිණුම්කරණය කියන කොටස. මතක ඇති අපි අවසාන කරා වත්කම් සඳහා ගිණුම් තැබීම කොහොමද කරන්න කියලා. එතන අපි විවිධ වත්කම් ගැන වත්කම් වලට ගිණුම් තැබීම මූලිකව හඳුනාගන්නේ කොහොමද? ඊට පස්සේ පසු කාලීන මිණුම් කරන්නේ කොහොමද? ඊට පස්සේ කියන්නේ අදාළ වත්කම මොකද්ද? මූලිකව හඳුනාගන්නේ කොහොමද? පසු කාලීනව හඳුනාගන්නේ කොහොමද? ඔන්න ওই ටික තමයි අපි ඒකෙදි කතා කරේ. එතකොට අපි මෙතනත් කතා කරන්න යන්නේ විවිධ වගකීම් මොනවද? ඒ වගකීම් මූලිකව හඳුනාගන්නේ කොහොමද සහ ඒ වගකීම් පසු කාලීනව මිණුම් කරන්නේ කොහොමද කියලා. පළවෙනි හරි. අපි මෙතනදී බලන්න යනවා මොකද්ද වගකීම් කියලා කියන්නේ. ඒ කියන්නේ වගකීම් කියන එක වගකීම් කියන එක නිර්වචනය කරන්නේ කොහොමද? ඊට පස්සේ ප්‍රොවිෂන් කියන්නේ ප්‍රතිපාදනය. ඒතර ප්‍රතිපාදනයක් කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ අසම්භාව්‍ය වගකීම් contingent liability කියලා කියන්නේ අසම්භාව්‍ය වගකීම්. ඒතර අසම්භාව්‍ය වගකීම් කියලා කියන්නේ මොනවද? ඊට පස්සේ මේ ප්‍රොවිෂන් සහ ෆයිනෑන්ෂියල් ලයබිලිටි කොහොමද හඳුනා ගැනීම කරන්නේ? කොහොමද මැනීම කරන්නේ සහ ඒවා සම්බන්ධ හෙළිදරව් කිරීම මොනවාද කියන ටික අපි බලනවා. ඊට පස්සේ පුළුවන් නම් මේ ඔයාලා ඩිරෙක්ට් මෙසේජ් එකකට මේ හොස්ට් ඒවා මේ කෝස්ට් එවන්න නැතුව මේ හොස්ට් කියලා තියෙන එකට එවන්න. ඒකට ටිකක් බලන්න ලේසියි. ඒ නිසා හරි. ඊට පස්සේ ඒ කන්ටින්ජන්ට් ලයබිලිටි වලට අදාළ හෙළිදරව් කිරීම මොනවද? මේ ටික දැම්ම තේරෙන්නේ නැතුව අපි කරලා ඉවරනම කොහොමද තේරෙනවා. හරිද? හරි. එහෙනම් මේකදී අපි බලනවා ප්‍රධාන වගකීම් හතරක් සම්බන්ධ. පළවෙනි එක තමයි ප්‍රොවිෂන් ප්‍රතිපාදන. ඊට පස්සේ contingent liability අසම්භාව්‍ය වගකීම්. ඊට පස්සේ financial liability මූල්‍ය වගකීම්. අපි අර accounting for asset කියන කොටසේ කතා කරා financial asset. ඒකෙම අනිත් පැත්ත තමයි financial liability. සහ ඊට පස්සේ other liability කියන. ඔන්න ඔය හතර තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට ඊට පස්සේ මුල් හරිය නම් තියෙන ගොඩක් අර A level කාලේ තිබුණු ඒවාම තමයි. හරි මුල් කාලෙම තිබුණු දේවල්ම තමා A level කාලේ තිබුණු දේවල්ම අර වගේම අපි ඉස්සෙල්ලාම බලන්න යනවා වගකීමක් කියලා කියන්නේ මොකක්ද? වගකීමක් කියලා කියන්නේ liability is a present obligation වර්තමාන බැඳීමක් of entity ව්‍යාපාරයක එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයක to transfer economic resource ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පවරා දීම සඳහා as a result of past event එතකොට මෙතන කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පවරා දීමට සිදුවන වර්තමාන බැඳීමක් කියලා තමයි අපි වගකීමක් කියන එක මේ නිර්වචනය කරන්නේ මේ 2010 අලුත් සංකල්පීය රාමුවට අනුව. හරිද? එතකොට මතක තියාගන්න මේ අපි දැන් අලුත් මේ conceptual framework එක ඉගෙන ගත්තේ නැති කෙනෙක් නම් අපි මට පරණ එක මතකත් නෑ අපි එතන කිව්වේ මේ ආර්ථික ප්‍රතිලාභ පවරා දීම නෙවෙයි. එතන අපි කිව්වේ මෙතන වගකීමක ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි ඉස්සර කිව්වේ අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ සම්භාවිතාවයක් සහිත කියලා. හැබැයි දැන් අලුත් ප්‍රමිතිය අලුත් සංකල්පීය රාමුවේ කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පවරා දීම කියලා. transfer and economic resource කියලා තියෙන එකයි. වර්තමාන බැඳීමක්. එහෙනම් වගකීමක ලක්ෂණ තියෙන තුනයි මතක තියාගන්න මේ තුන. එකක් තමයි එතන වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. ඊළඟට ආර්ථික ප්‍රතිලාභ පවරා දීමක් තියෙන්න ඕනේ. ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පවරා දීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය තුනම ක්‍රයිටීරියා තුනම එහෙම නැත්නම් නිර්ණායක මේ නිර්වචනයේ කොටස් තුනම සම්පූර්ණ වෙනවා නම් තමයි අපි කියන්නේ ඒක වගකීමක් කියලා. හරි. එතකොට වගකීම් වල අපි කිව්ව මෙතනදී වගකීම් වල කොටස් හතරක් අපි වගකීම් වර්ග හතරක් ගැන කතා කරනවා කියලා. එතකොට අපි පළවෙනියටම තියෙන්නේ ප්‍රොවිෂන් ඒ කියන්නේ ප්‍රතිපාදන ගැන.
මේකත් ගොඩක් වෙලා මතක ඇති ඒ ලෙවල් වල තිබුණා LKS 37. LKS 37 යටතේ තිබුණා ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් කියලා. එතකොට මේ LKS 37 තියෙන ප්‍රධාන කොටස් තුනක් සහ අපි ෆයිනෑන්ෂල් ලයබිලිටි කියන ටික තමයි මෙතනදී කතා කරන්නේ. හරි. ප්‍රතිපාදනයක් කියලා කියන්නේ මේවා නම් මතක ඇති මම ටිකක් ඉක්මනට කියාගෙන යන්නම් මතක් වෙන්න ඔයාලා දන්න දේවල් තියෙන්නේ මේ හරිය. ප්‍රතිපාදනයක් කියලා කියන්නේ uncertain timing or amount. කාලය හෝ වටිනාකම. timing කියලා කියන්නේ කාලය, amount කියලා කියන්නේ වටිනාකම. ඒතර කාලය හෝ වටිනාකම uncertain. නිශ්චිතතාවයක් නැති. එහෙම නැත්නම් අවිනිශ්චිත liability. ඒතර වගකීමක් ඒ වගකීම කොහොම වෙන්න ඕනද? කාලය එක්කෝ අපි කාලය දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් වගකීමක වෙන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පවරා දීමන්නේ. ඒතර අපි පවරා දෙන්න ඕනේ කවදද කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කීයක් පවරලා දෙන්න වේද දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට විරුද්ධව අපි ව්‍යාපාරයෙන් අයින් කරපු සේවකයෙක් අපිට විරුද්ධව නඩුවක් පවරලා තියෙනවා. ඒතර අපිට විරුද්ධව නඩුවක් පවරලා තාම නඩු තීන්දුව ලැබිලා නැහැ. ඒතර අපි හිතනවා අපි දන්නේ අපිට කීයක් ගෙවන්න වෙයිද කියලා. මොකද කීයක් ගෙවන්න ඕනද? සේවක වන්දිය කීයක් ගෙවන්න ඕනද කියලා තීරණය කරන්නේ කවුද? උසාවිය. ඒතර උසාවියේ නඩු තීන්දුව ලැබෙනකන් අපි දන්නේ නැහැ කීයක් ගෙවන්න වෙයිද කියලා. ඒතර වටිනාකම දන්නේ නැහැ. uncertain amount එකක් එතන තියෙනවා. අනිත් පැත්තෙන් ඒ උදාහරණයම ගත්තොත් අපි දන්නේ නැහැ මේ නඩුව සාමාන්‍යයෙන් දැන් අපේ රටේ වගේ ගත්තොත් නඩු නම් අවුරුදු 2 3ක් යන ඒවා අවුරුදු ඊටත් වඩා 10 15 යන නඩු තීන්දුව තියෙනවා. ඒතකොට දැන් අපි දන්නේ නැහැ මේ කවදා ගෙවන්න වෙයිද කියලා දන්නෙත් නැහැ. හැබැයි අපිට හිතෙනවා නම් අපේ නීතිඥයෝ හිතනවා අපි මෙයාව අස්කරේ වැරදි. ඒ කියන්නේ අස්කරපු විදිය නීත්‍යානුකූලව නැහැ. මේකට අපිට අනිවාර්යයෙන්ම දඩයක් හෝ වන්දියක් හෝ යමක් ගෙවන්න වෙනවා කියලා අපි දන්නවනම්. අපි ගෙවන්න වෙනවා කියලා දන්නවනම්. ඒ කියන්නේ ගෙවන්න වෙයි කියලා අපිට 150කට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා නම් අපිට අන්න එතන වගකීමක් තියෙනවා. ඒතකොට ලයබිලිටි එකක් තියෙනවා. හැබැයි අපි කවදා ගෙවන්න වෙයිද දන්නේ නැහැ. කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. අන්න එවැනි වගකීම් වලට තමයි අපි කියන්නේ ප්‍රොවිෂන් ප්‍රතිපාදන කියලා. එහෙනම් සිංහලෙන් කියොත් ප්‍රතිපාදනයක් කියලා කියන්නේ කාලය හෝ වටිනාකම අවිනිශ්චිත බැඳීමක්. හරි. ඒක තේරුණාද? ටක් ගාලා කියන්න බලන්න ප්‍රතිපාදනයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. හරි එහෙනම් ප්‍රතිපාදනය කියේ මොකද්ද? කාලය හෝ වටිනාකම අවිනිශ්චිත බැඳීමක්. ඊට පස්සේ ඔන්න එහෙනම් අපි ප්‍රතිපාදනය එක වගකීම් අපි කතා කරනවා කියව වගකීම් වර්ග හතරක් ගැන. ඒකේ පළවෙනි එක තමයි ප්‍රතිපාදන. ඒතර ප්‍රතිපාදනයක් කියලා කියන්නේ මොකද්ද කියලා බැලුවා. ඊට පස්සේ අපි recognition and measurement හඳුනා ගැනීම සහ මෙන්වීම. අපි දැන් වත්කම් වල මතක ඇති වත්කම් ඒ අදාළ වත්කම කියන්නේ මොකද්ද? ඒක හඳුනාගන්නේ කොහොමද? මනින්නේ කොහොමද? සහ එළිදරව් කීම් තිබ්බොත් ඒවා මොනවද කියලා බැලුවා. ඒ ටිකම තමයි අපි මෙතනත් බලන්නේ. එතකොට අපි කියනවා provision should be recognized. වගකීම නැත්නම් ප්‍රතිපාදනයක් අපි හඳුනාගන්නේ මොන අවස්ථාවලදීද? ක්‍රයිටීරියා තුනක් තියෙනවා. ක්‍රයිටීරියා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි an entity has a present obligation. අපි ව්‍යාපාරයට අපි මේ කතා කරන ව්‍යාපාරයට ගිණුම් තැබීම කරන ව්‍යාපාරයට වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. has a present obligation. මතක ඇති මේක වගකීම නිර්වචනය කරනකොටත් අපි කිව්ව වගකීමක ලක්ෂණයක් තමයි present obligation වර්තමාන බැඳීමක් තියෙනවා කියන එක. එහෙනම් ව්‍යාපාරයට වර්තමාන බැඳීමක් තියෙන්න ඕන කොහොමද? as a result of past event අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වුණු වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. ඒත් මේ වර්තමාන බැඳීම කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න රෙකෝඩ් වෙනවා මම රෙකෝඩ් කරන්න දාලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් දැනට මතක තියාගන්න ප්‍රොවිෂන් එකක් වෙන්න ප්‍රොවිෂන් එකක් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එහෙම නැත්නම් ප්‍රතිපාදනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනා ගන්න නම් එතන නිර්ණායක තුනක් ඉටු වෙන්න ඕනේ. අන්නේ නිර්ණායක තුලේ පළවෙනි එක තමයි ව්‍යාපාරයට අපි සලකා බලන ව්‍යාපාරයට වගකීමක් තියෙන්න ඕනේ. ඒ වගකීම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ වර්තමාන වගකීම නැත්නම් මෙතන වගකීමට තොර වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. මේ වර්තමාන බැඳීම කියන එක චුට්ටක් කතා කරන්න තියෙනවා. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්න මොකද්ද? වර්තමාන බැඳීමක් කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි it is probable that outflow
outflow of resources embodying economic benefits will be required to settle obligation. මේ වගකීම අපි සෙටල් කරනවා කියන්නේ නිකන් නිදහස් කරනවා වගේ. වගකීම පියවන්න නැත්තම්. එතකොට මෙන්න මේ වගකීම පියවන්න අපිට ආර්ථික ප්‍රතිලාභ අපේ ව්‍යාපාරයේ සතු ආර්ථික ප්‍රතිලාභ පිටතට යාමේ සම්භාවිතාවයක් තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ it is probable that outflow of resource embodying economic benefit. සම්පත් මොන සම්පත්ද? ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත්. ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් අපිට පවරා දෙන්න වෙනවා මේ වගකීම නිදහස් කරන්න. දැන් උදාහරණයකට මම ඉස්සෙල්ලා ගත්තු නඩු තීන්දුවම ගත්තොත් එහෙම අපිට මුදල් ගෙවන්න වෙයි. ඒතර මුදල් කියලා කියන්නේ මොකද්ද? ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පතක්. අන්න ඒ වගේ. ඊට පස්සේ ඊළඟ තමයි reliable estimate can be made. Reliable estimate කියලා කියන්නේ විශ්වාසනීය estimate එක. estimate කියන්නේ ඇස්තමේන්තුව. ඒතර විශ්වාසනීය ඇස්තමේන්තුව reliable estimates can be made of the amount of obligation. මේ obligation එකේ amount එක කීයක් වෙයිද කියලා අපිට reliable estimation එක විශ්වාසනීය ඇස්තමේන්තුවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට දැන් අපි මේ මෙතන කියව මතක ඇති මෙතන කියව අපි මේ වටිනාකම අවිනිශ්චිතයි. uncertain time in amount. ඒ වචන කියව අපි වටිනාකම බොහෝ එක්ක වටිනාකම අවිනිශ්චිත වෙනවා එක්ක කාලය අවිනිශ්චිත වෙනවා. හැබැයි මෙතන කියනවා අන්න ඒ වටිනාකම. දැන් අපිට හරියටම කියන්න පුළුවන්ද? හරියටම කියන්න බෑ. එහෙනම් දැන් සාමාන්‍යයෙන් ওই අනිත්වත්කම් වල නම් අපි හඳුනා ගැනීම නිර්ණායක කරනකොට කියන එකක් තමයි පිරිවැය හෝ වටිනාකම විශ්වාසනීය ලෙස මැනිය හැකි වීම කියලා. හැබැයි මෙතන තියෙන විශ්වාසනීය ලෙස මැනිය හැකි වීම නෙවෙයි. බලන්න. ඒ විශ්වාසනීය ලෙස ඇස්තමේන්තුගත කරගන්න බෑ. මොකද අපිට දැන් උසාවියේ නඩු තීන්දුව මෙච්චරක් ගෙවන්න කියයි කියලා අපිට හරියටම කියන්න බෑ. ඒක උසාවියේ තියෙන්නේ. හැබැයි අපිට ඇස්තමේන්තුවක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර අපිට එහෙනම් සිදුවෙන්න ඕන එක අවසාන නිර්ණායක තමයි අපිට මේ වටිනාකම එහෙම නැත්නම් මේ බැඳීමේ ප්‍රමාණය amount එක විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අර උදාහරණෙම ගත්තොත් එහෙම අපි හිතනවා නම් අපිට 75% වගේ 75ක වගේ සම්භාවිතාවයක් තියෙනවා ඕකට ලක්ෂ 5ක් ගෙවන්න. මේ නඩු තීන්දුවේදී. එහෙනම් අපිට ලක්ෂ 5 අපිට විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන් නම් ඒක දැන් 75ක් විතර ගෙවන්නත් වෙනවා. එහෙනම් ප්‍රතිපාදනයක් වෙන් කරන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඔය මිනිස්සයා නඩු දැම්මට අපි ඔක නීත්‍යානුකූලව අපි ඉවත් කරේ අපිට කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. ඒක ගෙවන්න වෙන්නේ නැහැ කියන විශ්වාසයෙන්ම තමයි අපි ඉන්නේ. එහෙනම් බලන්න එතන ලයබිලිටි එකක් තියෙනවා. එතන අනාගත ආර්ථික ප්‍රතිලාභ පවරා දීමේ සම්භාවිතාවයද වැඩි පවරා නොදීමේ සම්භාවිතාවයද වැඩි. එවැනි අවස්ථාවකදී පවරා නොදීමේ සම්භාවිතාවය. ඇයි අපි විනිශ්චය කරපුවා අපේ විනිශ්චයන්ට අනුව අපක්ෂපාතී විනිශ්චයන්ට අනුව අපි දන්නවා මේකට ගෙවන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. උසාවිය මේක ගෙවන්න කියන්නේ නැහැ. එහෙනම් අපිට ප්‍රතිපාදනයක් කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මතක තියාගන්න. එතකොට අර මම ඒ කියපු අවස්ථාව present obligation යන්නේ. present obligation එකක් තියෙන්නේ අපිට ගෙවන්න වෙයි කියලා සම්භාවිතාවය වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න අපි ප්‍රතිපාදනයක් කියලා කිව්වේ කාලය හෝ වටිනාකම අවිනිශ්චිත බැඳීම වගකීම. කාලය හෝ වටිනාකම අනිශ්චිත වගකීම. එතකොට මේ කාලය හෝ වටිනාකම අවිනිශ්චිත වගකීම ඔක්කොම අපි recognize කරන්නේ නැහැ. ඒකට recognition criteria සම්පූර්ණ වෙන්න ඕනේ. recognition criteria තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට වර්තමාන අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස ඇතිවුණු වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් අපේ මේ වගකීම පියවන්න ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට පවරා දීම. නැත්නම් ඒකෙන් පිටතට පවරා දෙනවා කියලා ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ගෙවන්න වෙනවා. මුදලින් ගෙවන්න වෙනවා. නැත්නම් ඉඩමකින් කොටසක් දෙන්න වෙනවා. ඒ වගේ අපේ වත්කම් දෙන්න වෙනවා කියන අදහස තමයි උතන තියෙන්නේ. තුන්වෙනි එක තමයි අපිට ඒ වටිනාකම අපි දැන් මෙතන කිව්ව වටිනාකම අවිනිශ්චිතයි කියලා. හැබැයි ඒ අවිනිශ්චිත වුණත් ඒ වටිනාකම අපිට විශ්වාසයේ ඇස්තමේන්තුවක්වත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට 100% කියන්න බැරි වෙයි. හැබැයි අපිට විශ්වාසයෙන් යුතු ඒක ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔන්න ඔය ක්‍රයිටීරියා තුන සම්පූර්ණ වෙනවා නම් අන්න ඒවා අපි ප්‍රොවිෂන් ප්‍රතිපාදන විදිහට හඳුනා ගන්නවා. ඒ ටික තේරුණාද? ඒක තේරුන්නේ නැති මොනවා හරි තියෙනවා නම් කියන්න බලන්න. හරි. එතකොට අපි දැන් මේ කතා කර හිටියේ ප්‍රොවිෂන්ස් ගැන. හරිද? ප්‍රොවිෂන් ගැන කතා කර හිටියා ප්‍රොවිෂන්ස් ගැන.
ප්‍රොවිෂන් ගැන මේ ප්‍රොවිෂන් අපි ප්‍රතිපාදනයක් අපි හඳුනා ගන්න නම් ප්‍රතිපාදනයේ තියෙන්න ඕන කියපු එක ප්‍රධාන කරුණක් තමයි වර්තමාන බැඳීමක් නැත්තම් ඔබ්ලිගේෂන් එකක්. ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕන කියලා කිව්වා. හරිද? ඔබ්ලිගේෂන් බැඳීමක් තියෙන්න ඕන කියලා කිව්වා. එහෙනම් අපි කතා කර ඉන්න ප්‍රතිපාදන ගැන. ඒතර ප්‍රතිපාදනයක් හඳුනා ගන්න නම් එතන බැඳීමක් එහෙම නැත්නම් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ මේ ඔබ්ලිගේෂන් ගත්තාම මේක අපි නැත්නම් ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් වර්තමාන බැඳීම. මේ වර්තමාන බැඳීම කියන එක අපිට ආකාර දෙකකට ඇති වෙන්න පුළුවන්. එකක් තමා මතකත් ඇති මේවා ඒල් කාලෙත් කරලා තිබුණා. එකක් තමා ලීගල් ප්‍රොවිෂන්. ඒ කියන්නේ නීත්‍යානුකූල බැඳීමක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ්ලිගේෂන් එක. මේ නීතිමය බැඳීමක් වෙන්න පුළුවන්. ලීගල් ඔබ්ලිගේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ බැඳීම කන්ස්ට්‍රක්ටිව් සම්මුතික බැඳීමක් වෙන්න පුළුවන්. එක්කෝ නෛතික බැඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සම්මුතික බැඳීමක් වෙන්න පුළුවන්. ඒකට කියනවා කන්ස්ට්‍රක්ටිව් කියලා. කන්ස්ට්‍රක්ටිව් කන්ස්ට්‍රක්ටිව් මේ සම්මුතික බැඳීමක් වෙන්න පුළුවන්. දැන් අපි ප්‍රොවිෂන් කතා කරනකොට අපි කියපු ප්‍රධාන කාරණයක් තමයි ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕන. මේ ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක එක්ක ලීගල් ඔබ්ලිගේෂන් එකක්. එහෙම නැත්නම් නීතිමය බැඳීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සම්මුතික බැඳීමක් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද මේ නීතිමය බැඳීමක් සහ සම්මුතික බැඳීමක් කියලා කියන්නේ කියලා. හරිද? ඒත් නීතිමය බැඳීමක් කියලා කියන්නේ අපි ඇති කරගන්නවා ඇග්‍රීමන්ට් එකක්. අපි ඇති කරගත්තොත් ඇග්‍රීමන්ට් එකක්. ගිවිසුමක් ඇති කරගත්තොත් එහෙම. එහෙම නැත්තම් අපි ඇති කරගත්තොත් එහෙම මොකක් හරි පාර්ලිමේන්තු පනතක් නිසා වගකීමක් එන්න පුළුවන්. ඒක වගකීම ඇති වෙන්න පුළුවන් ආකාර කිහිපයක. නීතිමය වගකීම ඇති කරන්න පුළුවන් එකක් තමයි අපි කවුරු හරි එක ගිවිසුමක් ඇති කරගන්න. දැන් ගිවිසුම් නීති එහෙම අපි ඉගෙනගෙන තියෙනවා. ඒකට ගිවිසුම් නීතිය එහෙම කියනවා ගිවිසුමක් ඇති කරගත්තොත් ඒක කිවන්නම වෙනවා. එහෙනම් අපි ඒ ගිවිසුමක් ඇති කරගත්තොත් ඒක නීතිමය බැඳීම. එහෙම නැත්නම් පාර්ලිමේන්තු පනතක් ඇක්ට් එකක් තිබුණොත් එහෙම අන්න ඒකත් නීතිමය බැඳීමක්. ඊට අමතරව එහෙම නැත්නම් වෙනත් නීතියක් මොනවා හරි ඔය විවිධ ගැසට් ඔය වගේ විවිධ මොනවා හරි වෙනත් නීතියක් ක්‍රියාත්මක වීම නිසා. ඔන්න ඔය ආකාර වලින් ඔය නීතිමය බැඳීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන කියන්නේ. අපි එතකොට දැන් කිව්වා යන ෆ්ලෝ එක තේරෙන්නේ නැති දැන් අපි කතා කරන්න යන ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් ගැන. ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් වල වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ලීගල් ඔබ්ලිගේෂන් සහ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන්. නෛතික බැඳීම් සහ සම්මුතික බැඳීම් කියලා. ඒතර අපි කතා කරන්න යන ඉස්සෙල්ලාම නෛතික බැඳීම් මොනවද කියලා. නෛතික බැඳීම් ඇති වෙන ආකාර කීපයක් තමයි මෙතන මේ ප්‍රමිතිය දාලා තියෙන්නේ. වෙනත් ආකාර තියෙන්නත් පුළුවන්. ප්‍රධාන ආකාර කීපයක්. එකක් තමයි කොන්ට්‍රැක්චුවල් ලෝ. කොන්ට්‍රැක්චුවල් ලෝ මම අර ඇග්‍රීමන්ට් කියලා කියව එක කොන්ට්‍රැක්චුවල් ලෝ හරියට ගිවිසුම් නීතියක් නිසා කොන්ට්‍රැක්චුවල් ලෝ එකක් නිසා අපි කාත් එක්ක හරි ගිවිසුමක් ගහලා තියෙනවා ගිවිසුමකින් එකඟ වෙලා තියෙනවා අන්නේ ගිවිසුමකින් එකඟ වුණ නිසා අපිට මේ බැඳීම ඇති වෙනවා වෙන්න පුළුවන් අන්න ඒක ලීගල් ඔබ්ලිගේෂන් එක ඊට පස්සේ පාර්ලිමන්ට් ඇක්ට් එක පාර්ලිමේන්තු පනතක් නිසා අපිට මේ බැඳීම ඇති වෙලා තියෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපි මම නම් ඔය හරියටම පනත දන්නේ නැහැ දැන් අපි නිකන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි මැණික් ගරන ආයතනයක් මැණික් ගරන ආයතනයක්. ඒතර එතන කිසියම් පනතක තියෙනවා කියලා අපි හිතමු පරිසර පනතක තියෙනවා. අපි එවැනි නැත්නම් අපි ගමු වෙන කර්මාන්තශාලාව. කර්මාන්තශාලාවක් අපි ඉදි කරනකොට අපි මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න ඕනේ කියලා පනතක තියෙනවා. එහෙනම් අන්න ඒ වෙලාවට අපිට පනතෙන් අවසර ගන්න වෙනවා. ඒ වගේ. නැත්නම් අපි තව උදාහරණයක් ගත්තොත් අර මැණික් කතාවම ගත්තොත් අපි මැණික් ගරන්න අපි නිදියක් හරනවා නම් අන්න ඒක ගොඩ කරලා තිබුණු තත්ත්වයට පත් කරන්න ඕන කියලා මොකක් හරි පනතක තියෙනවා. එහෙනම් අන්න ඒ වෙනුවෙන් අපිට බැඳීමක් තියෙනවනේ. අන්න ඒ වගේ. කිසියම් පාර්ලිමේන්තු පනතකින් කියලා තියෙනවා නම් ගෙවන්න ඕන කියලා. එහෙම නැත්නම් මේ වගකීමක් නිදහස් කරන්න කියලා අන්න ඒ වගකීම. ඊට පස්සේ ඔපරේෂන් of other law වෙනත් නීතියක් ක්‍රියාත්මක වීම නිසා වෙන්නත් පුළුවන්.
එහෙනම් ලීගල් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි කොන්ට්‍රැක්චුවල් ලෝ ගිවිසුම් නීතිය ක්‍රියාත්මක වීම මගින්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු පනතක් මගින්, එහෙම නැත්නම් වෙනත් නීතියක් ක්‍රියාත්මක වීම මගින්. ඔන්න ඔය ආකාරවලට ලීගල් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. හරි. දෙවෙනි ඔබ්ලිගේෂන් එක ඇති වෙන ආකාරය තමයි මම කිව්වා කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන්. සම්මුතික බැඳීමක්. මේ සම්මුතික බැඳීමක් කියන එක චුට්ටක් තේරුම් ගන්න. සම්මුතික බැඳීමක් කියලා කියන්නේ අපිට නීතියෙන් කියලා නෑ කොහෙවත්. හරිද? හැබැයි අපේ ප්‍රැක්ටිස් එකක් විදියට අපි හැමෝම දන්නවා අපි මේ වගකීම ඉටු කරයි කියලා. දැන් උදාහරණයක් විදියට අපි ලේසිම උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි අපි මෙහෙම අපි දැන් ව්‍යාපාරයක් අපි හැම අලුත් අවුරුද්දට කලින් අපි හිතමු අලුත් අවුරුද්දට කලින් අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම අවුරුදු 10ක් පුරාවටම අපි ප්‍රැක්ටිස් එකක් විදියට නැත්නම් පුරුද්දක් විදියට අපි අවුරුදු 10ක් ඉඳන්ම හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ වැටුප වගේ දෙගුණයක් අපි අප්‍රේල් අවුරුද්ද කලින් ගෙවනවා සේවකයන්ට. එහෙනම් දැන් මේක කොහෙවත් මේ අපි සේවකයා සමග ගිවිසුමක සේවකයා සමග සේවා ගිවිසුමට එකඟ වෙනකොට කොහෙවත් ලියලා නැහැ. අපිට කිසියම් පනතක කියලත් නැහැ මේ සේවකයන්ට සාමාන්‍යයෙන් අප්‍රේල් වැටුප වගේ දෙගුණයක් අප්‍රේල් මාසයේදී ගෙවිය යුතුයි කියලා එහෙම කියලත් නැහැ. හැබැයි අපි පුරුද්දක් විදිහට අපි අවුරුදු 10ක් පුරාම අපේ ව්‍යාපාරය ඒක කරනවා. එහෙම කරනවා නම් අපේ ඉන්න සේවකයන්ට අපි මේ අවුරුද්දෙත් ගෙවයි කියන විශ්වාසය යාළ ගාව තියෙනවනේ. අන්න එවැනි ඒවා තමයි අපි මේ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් කියලා කියන්නේ. ඒතර කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් ඇති වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ පාස් පැට්‍රිස්. පැටර්න් ඔෆ් පාස් ප්‍රැක්ටිස්. ඒ කියන්නේ අතීත පරිචයක් නිසා නැත්නම් අතීත පරිචයක් කියලා ඔක සිංහලෙන් කියන අපි ප්‍රැක්ටිස් එකක්. එහෙනම් අතීත පුරුද්දක් විදිහට අපි අවුරුදු ගානක මම අර ගත්ත උදාහරණය වගේ අවුරුදු ගානම පුරුද්දක් වගේ නිසා. ඊළඟට පබ්ලිෂ් පොලිසි. අපි ප්‍රතිපත්තියක් විදිහට අපි කියලා තියෙනවා අපි ප්‍රචාරණ කටයුතු කරනකොට අපි ප්‍රතිපත්තියක් විදිහට කියලා තියෙනවා මේ අපේ අපි පරිසර හිතකාමී ව්‍යාපාරය අපි අතින් මොනවා අපේ ව්‍යාපාර කටයුතු නිසා පරිසරයට කිසියම් හෝ හානියක් වුණොත් එහෙම ඒ හානිය අපේ මුදලින් ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මුදලින් පියවනවා කියලා අපි ප්‍රචාරණය කරලා තියෙනවා. එතකොට නීතියේ කොහෙ අපි හිතමු කිසියම් කිසිදු නීතියක එහෙම ව්‍යාපාරයම ගෙවන්න ඕන කියලා සඳහන් වෙලත් නැහැ. හරිද? එතකොට අපි කාත් එක්කවත් ගිවිසුමක් ගහලත් නැහැ මේ අපි අතින් පරිසරයට හානියක් වුණොත් එහෙම අපි ඒක ගෙවනවා කියලා. හැබැයි අපි ඒක ප්‍රචාරණය කරනවා. ඒතර අන්‍යම් ප්‍රචාරණය කරලා තිබුණොත් එහෙම අපි මේ දේ ඉටු කරනවා කියලා තිබුණොත් එහෙම ඒකට තමයි පබ්ලිෂ් පොලිසිස් කියලා කියන්නේ. සිංහලෙන් කියන ප්‍රකාශිත ප්‍රතිපත්තියක් නිසා කියලා. or sufficiently specific current statement. ඒ කියන්නේ ප්‍රමාණවත් නිශ්චිතතාවයක් සහිත වර්තමාන ප්‍රකාශයක්. sufficiently specific current statement. ප්‍රමාණවත් නිශ්චිතතාවයක් සහිත නැත්නම් විශේෂිත වර්තමාන ප්‍රකාශයක්. අපි වර්තමානයේ මෙහෙම කරලා කියනවා. අපි කියනවා අපේ බාණ්ඩ පරිභෝජනය කරන පාරිභෝගිකයෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි මෙච්චරක් ගෙවනවා. නැත්නම් අපි කියනවා අපේ මොනවද අපේ ප්‍රොඩක්ට්ස් අපේ බාණ්ඩ අපි කියනවා අපේ බාණ්ඩ අවුරුදු 3ක් යනකම් කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු විදුලි බල්බයක් කියලා. එහෙනම් විදුලි බල්බයක් අපි කියනවා අවුරුදු 3ක් යනකම් පිච්චෙන්නේ නැහැ. අපි කියන ප්‍රචාරණය කරන අවුරුදු 3ක් යද්දී පිච්චෙන්නේ නැහැ. අපි බැරි වෙලා හරි අවුරුදු 3ක් යද්දී පිච්චුනොත් එහෙම නොමිලේ අපි දෙනවා අලුත් බල්බයක්. අන්න specific current statement. The enterprise has indicated to other parties that it will accept certain responsibility. මේ අනිකුත් පාර්ශවයන්ගේ බලාපොරොත්තු ඒ කියන්නේ මහ ජනතාව සහ බාහිර පාර්ශවයන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා අපි මෙන්න මේ දේවල් ඉටු කරයි කියලා. එහෙනම් මතක තියාගන්න කන්ස්ට්‍රක්ටිව් ඇප්ලිකේෂන් ඇති වෙන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයන් නිසා විවිධ. එකක් තමයි අපි ගොඩනගලා තියෙන අතීත පරිචයක් නිසා. past practice එකක්. එහෙම නැත්නම් අපි ගොඩනගලා තියෙනවා අපි ප්‍රතිපත්තියක් විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. අපේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය මේක කියලා. පබ්ලිෂ් පොලිසි එකක් නිසා. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයේ විදිහට අපි මේ වගකීම බාර ගන්නවා. කිසියම් දෙයක් වුණොත් වගකීම බාර ගන්නවා කියලා අපි නිශ්චිත වර්තමාන ප්‍රකාශයක් කරලා තියෙනවා. අන්න එවැනි ආකාරවලින් කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි කීවා අපි කතා කරන්නේ ප්‍රොවිෂන් ෆ්ලෝ එක මතක තියාගන්න අපි කතා කරන්නේ ප්‍රොවිෂන් එකක් වෙන්න තියෙන්න ඕන නිර්ණායක තුනක් කතා කරා. ඒ නිර්ණායක තුනේ පළවෙනි එක තමයි ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕන කියන එක.
100% ඔබ්ලිගේෂන් අපි ආකාර දෙකකට ඇති වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒක ලීගල් ඔබ්ලිගේෂන් එකක් වෙන්න පුළුවන්. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් වෙන්න පුළුවන්. එක්ක ලීගල් ඔබ්ලිගේෂන් එකක්, එක්ක කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක්. so ලීගල් ඔබ්ලිගේෂන් එකක් නම් ඇති වෙන්න පුළුවන් ගිවිසුම් නීතියක් මගින්, කොන්ට්‍රැක්චුවල් ලෝ එකක් මගින්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු පනතක් මගින්, එහෙම නැත්නම් විරාත් නීතියක් ක්‍රියාත්මක වීම මගින්. හරිද? කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ සම්මුතික බැඳීමක්. ඒක ඇති වෙන්න පුළුවන් ව්‍යාපාරයේ පරණ ප්‍රැක්ටිස් එකක් නිසා, එහෙම නැත්නම් පබ්ලිෂ් කරලා තියෙන පොලිසි එකක් නිසා, එහෙම නැත්නම් ස්පෙસિෆික් කරන්ට් ස්ටේට්මන්ට් එකක් නිසා. ඒ වගේම තව එකක් තමයි වැලිඩ් එක්ස්පෙක්ටේෂන්. වැලිඩ් කියලා කියන්නේ නිකන් වැලිඩ් කියලා කියන්නේ අපි වළංගු. වළංගු එක්ස්පෙක්ටේෂන් එක. බලාපොරොත්තුවක් created by enterprise. ව්‍යාපාරය නැත්නම් ව්‍යාපාර ආයතනයේ නිර්මාණය කරලා තියෙන වැලිඩ් එක්ස්පෙක්ටේෂන් එකක්. ඒ කියන්නේ වළංගු බලාපොරොත්තුවක්. on the part of other parties. වෙනත් පාර්ශවයන් තුල that it will discharge those responsibility. දැන් අපි මෙතන කියවනේ මෙන්න මේ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් ඇති වෙනවා කියලා. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් මේ මෙන්න මේ ආකාර වලින් ඇති වෙන්න පුළුවන් කියලා. අන්නේ ඉවෙන් එසේ ඇති වෙන්නා වූ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් සම්මුතික බැඳීම් අපි ඉටු කරයි කියලා. අපි මේ බැඳීම ෆුල්ෆිල්මන්ට් ඉටු කිරීම සිදු කරයි කියලා අපි බාහිර පාර්ශවයන් තුල විශ්වාසයක් තියෙනවා නම් අන්න එවැනි අවස්ථාවල අපි මේක කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් හඳුනා ගන්නවා. ඒ දෙක තේරුණාද? එතෙන් එනකන් තේරුණාද කියන බලන්න. හරි. එහෙනම් දැන් ඔන්න අපි කීවා ප්‍රොවිෂන් එකක් හඳුනා ගන්න නම් නිර්ණායක තුනක් ඉටු වෙන්න ඕන කියලා. මේකේ පළවෙනි නිර්ණායකය තමයි අපි කතා කරේ. ඊළඟට දෙවෙනි නිර්ණායකය තමයි මේ ටික අය හොඳට අහගෙන ඉන්න මේ නැත්තම් දැන් සමහර වෙලාවට සමහර ප්‍රශ්න බලපුවම තේරෙනවා මේ දැන් මේ ටික කොහොම වෙලාවත් තියරි විදියට අහන්නේ නැහැ මේ රෙකග්නිෂන් ක්‍රයිටීරියා තුන ලියන්නේ ඒ විදියට. හැබැයි ගානේ මේක සිද්ධියක් විදියට තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. එතකොට අපි මේ ලක්ෂණ අනුව තමයි තීරණය කරන්න ඕනේ හඳුනා ගන්නවද නැද්ද කියලා. මම පාස් පේපර් කීපයක් පස්සේ පෙන්නන්නම්. එතකොට දෙවෙනි නිර්ණායකය තමයි ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලා යන්න ඕන කියන එක. එහෙනම් අපි බලමු කොහොමද ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලා යාම සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මේක දෙවෙනි ක්‍රයිටීරියා එක. ක්‍රයිටීරියා තුනක් ඉටු වෙන්න ඕනේ දෙවෙනි ක්‍රයිටීරියා එක. හරි මෙතන කියනවා outflow of resources outflow of resources or the other event regarded as the probable if the event is more likely to occur than not to occur. ඔය කියන්නේ ඔක කියන්නේ සිද්ධ වෙන්නනේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ. සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි සිදු නොවීමේ තියෙන සම්භාවිතාවයට වඩා. දැන් මම උදාහරණයක් විදිහට ඉස්සෙල්ලා ගත්තේ අපිට අර සේවකයාට අදාළ නඩු තීන්දුව ගෙවන්න 75% වගේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙනම් සිදු වීමේ සම්භාවිතාවය වැඩි සිදු නොවීමේ දැන් 75% වගේ ගෙවන්න වෙනවා නම් ගෙවන්න වෙන්නේ නැති වෙන සම්භාවිතාවය කීයද 25% වගේ 125ක් වගේ. අන්න කෙවීමට තිබුණ සම්භාවිතාවය වැඩි නොගෙවා ඉන්න තියෙන සම්භාවිතාවයට වඩා. අන්න එවැනි අවස්ථාවක් තමයි මෙතන ගන්න. ඒකයි මෙතන කියන්නේ outflow of resource of other event regarded as the probable if it is probable කියලා කියන්නේ අපි එතන කියන probable outflow එකක් වෙන්න ඕන කියලා. probable outflow එකක් වෙන්න නම් සිදු වීමේ ඒක වගකීමක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වගකීමක් ඇති නොවීමේ සම්භාවිතාවයට කියන එක තමයි මෙතන කියන්නේ පළවෙනි එක. සිදු වීමේ සම්භාවිතාවය වැඩි සිදු නොවීමේ සම්භාවිතාවයට වඩා. හරිද? ඒකම කියනවා in other words the probability of the event will occur greater than the probability will not. අර මං කියපු එකම තමයි සිදු වීමේ සම්භාවිතාවය වැඩි සිදු නොවීමේ සම්භාවිතාවයට වඩා. ඊට පස්සේ කියනවා මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න වෙන විශේෂයෙන්ම දැන් මේක හරි මෙන්න මේ දෙක ඊළඟ දෙක ඉතාම වැදගත් වෙනවා විභාගෙට ගණන් හදනකොට. probable outflow කියන එකේදී. probable outflow එකේ ඊළඟ නිර්ණායකය තමයි
when there are number of similar obligation. ඉරක් ගහගත්තත් කමක් නැහැ, number of similar obligation. similar obligation ගොඩාක් තියෙනවා නම්, සමාන obligation ගොඩක් තියෙනවා නම් කියන්නේ. For example, product warranty and similar contract, the probability that outflow will require in the settlement determined by considering the class of obligation as a whole. අපි මේ ඔබ්ලිගේෂන් සියල්ලම එක පන්තියක් විදිහට අරගෙන ඒ එක පන්තියක් විදිහට තමයි මේ ඔබ්ලිගේෂන් එක හඳුනාගන්නේ. ඕක දැම්ම තේරෙන්නේ නැති මම උදාහරණයක් කරනකොට කියන්නම් දැනට ඔහොම මතක තියාගන්න. මොකද්ද මතක තියාගන්න ඕනේ දැනට? අපි ගාව එක සමාන ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවා නම් එක වගේම ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවනේ ඒ ඔක්කොම ඔබ්ලිගේෂන් ටික එකට කරලා අන්න ඒකේ සමස්තයක් විදිහට තමයි අපි වගකීම හඳුනාගන්නේ. දැනට එහෙම මතක තියාගන්න. ඕක එන විදිහ මම ගානකින් කියලා දෙන්නම්. ඉස්සරහට ගානක් තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් අවස්ථාව තමයි ඔය පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි where in contract where single obligation එක වගකීමයි නම් තියෙන්නේ. එක වගකීමයි නම් තියෙන්නේ. ඒකේ ගන්න ඕන අපි individual most likely outcome. individual most likely outcome. කියන්නේ තනි individual ගත්තාම එකක් විදියට ගත්තාම වෙන්න පුළුවන් most likely outcome වෙන්න පුළුවන් වැඩිම සම්භාවිතාවය තියෙන එක. ඔය දෙක තේරෙන්නේ නැත් එච්චර තේරුම් නැති වුණත් අවුලක් නැහැ. මම ඉස්සරහට ඔක ගානක් කරනවා. එතකොට ඔක තේරෙනවා. හරිද? මෙන්න මේ ඇක්ටිවිටි එක බලන්නකෝ. මේකේ කියනවා quick PLC sorry quick silver PLC sales toasters are sold with 6 month warranty. අපි මාස 6ක warranty එකක් සහිතව තමයි විකුණන්නේ. That covers the cost of repairing any manufacturing defects that become apparent from within 6 months of purchase. මිලදී අරගෙන මාස 6ක් ඇතුළත මොනවා හරි දෝෂ තිබුණොත් අපි ඒවට මේ පියවනවා කියන ප්‍රතිපාදනයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන කියනවා මම Excel එක හදන්නම්. හරි මෙතන කියනවා 6 month warranty වලට තමයි අපි දෙන්නේ if minor defects are detected. අපි minor defect නම් පොඩි minor defect නම් ඇති වෙන්නේ so repair cost එක මම රුපියල් 1000 වලින් යන 1050යි. එහෙනම් minor එකක් නැති වෙන්නේ 1050යි අපිට දරන්න වෙන්නේ. ඊට පස්සේ කියනවා if major defect ඒ කියන්නේ ටිකක් ලොකු ඩිෆෙක්ට් එකක් තියෙනවා ලොකු දෝෂයක් තියෙනවා නම් ප්‍රධාන දෝෂයක් තියෙනවා නම් අන්න ඒ වගේ රිපෙයාර් කොස්ට් එක 6500ක් යනවා. එහෙනම් මේජර් නම් මේජර් නම් 6500ක් යනවා. based on past experience and future expectation. බලන්න past experience අතීත දැන් එයාලා estimate ගන්න විදිය. දැන් අපි කීව නැතන මේ reliable estimate එකක් කරන්න ඕන කියලා. එතකොට මේ reliable estimate කරන විදිය තමයි මේ කියන්නේ. based on past experience අතීත experience අපි අවුරුදු ගාණක් ඉඳන් මේක කරගෙන යනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි හදන බාන වල මෙච්චරක් විතර තමයි defect විදියට අපි මේ warranty claim කරන්න එන්නේ කියලා. future expectation quick PLC able to estimate that. අන්න යාලට එහෙනම් estimate කරන්න පුළුවන්. විශ්වාසනීය ඇස්තමේන්තුවක් කරන්න ඕන කියන නිර්ණායක ඉටු වෙනවා කියලා තමයි ඔතනින් ඔය කියන්නේ. 80% 80% of all විකුණන ඒවාන් 80% වල no defect. එහෙනම් අපි විකුණන ඒවාගෙන් 80% 180ක no defect. හරිද? දෝෂයක් නැහැ. 180ක දෝෂයක් නැහැලු. ඊට පස්සේ කියනවා 12% of the good sold will have minor defect. 12%කට තියෙන්න පුළුවන් සුළු දෝෂ. සුළු දෝෂ තියෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා 8% will have major. ඉතුරු 108 major sorry
ඉතුරු 108 මේජර් තියෙන්න පුළුවන්. ප්‍රධාන ලොකු මේ ඩිෆෙක්ට් එකක් තියෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නේ identify expected cost of repairs and prepare the journal entry to record it. හරි. ඒතර දැන් බලන්න මෙතනදී අපිට එක වගකීමක්ද තියෙන්නේ. අපිට කියන්න පුළුවන්ද අපි විකුණන භාණ්ඩ අපි හිතමු භාණ්ඩ අපි නිකන් උදාහරණයක් දෙනවා අපි භාණ්ඩ 100ක් විකුණනවා කියලා. එතකොට මේ 100න් පළවෙනි එකට මෙච්චරයි. අහන්නේ පළවෙනි එකේ වගකීම මේක, දෙවෙනි එකේ වගකීම මේක, තුන්වෙනි එකේ වගකීම මේම කියලා අපිට වෙනම කියන්න බෑනේ. අපිට බලපුවාම මෙතන සිමිලර් බාන්න මේ මෙතන මෙන්න මේ ක්‍රයිටීරියා එක තමයි උතන තියෙන්නේ. number of similar obligation. එක සමාන obligation ගොඩක් තියෙනවා. දැන් පළවෙනි එකට ගෙවන්න වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දෙවෙනි එකට වෙන්න පුළුවන් තුවෙන්න. තුන්වෙනි එකට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. හතරවෙනි එකට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඔය වගේ අපි බාන්න 100ක් නම් විකුණන සමහර ඒවාට ගෙවන්න වෙයි. සමහර ඒවාට ගෙවන්න නොවේ. ඒතකොට බලන්න එක හා සමාන ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවා. ඒතර මෙන්න මේ එක හා සමාන ඔබ්ලිගේෂන් පළවෙනි එකට විකුණනොත් ඒකට තියෙනවා. දෙවෙනි එකට විකුණනොත් ඒකට තියෙනවා. තුන්වෙනි එකට විකුණනොත් තුන්වෙනි එකේ දෝෂ තිබුණොත් ඒකට තියෙනවා. ඒ විදිහට එක හා සමාන ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවා නම් අපි ඒක class of obligation මේක ඔක්කොම එක ඔබ්ලිගේෂන් එකක් විදිහට ගන්න. මොකද්ද ඔබ්ලිගේෂන් එක? අපි අර A level කාලේ මතක ඇති දැම්මා මේ විකුණුම් සහතික විකුණුම් සහතික විකුණුම් මත ප්‍රතිපාදන නැත්නම් විකුණුම් සහතික මත ප්‍රතිපාදන වගේ නම. ඒතර මේ ඒතර විකුණුම් සහතික මත නැත්නම් භාණ්ඩ විකිණීමේ මත ප්‍රතිපාදනයක් ඇති වෙනවා. අපි කාමේ භාණ්ඩ එක එක භාණ්ඩේ වෙන වෙනම ගන්නෙ නෑ. භාණ්ඩ ඔක්කොම එකතු කරලා සමස්තයම එක ඔබ්ලිගේෂන් එකක් විදිහට තමයි ගන්න. ඒතර මේක හදා මේකේ අනිත් එකක් කියපුවම ඔය දෙකේ වෙනස තේරෙයි හොඳට. හරිද? හරි. එහෙනම් අපි මෙතන කරන්නේ බලන්න. අපිට මේ මේජ එකක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය 100ට සෝරි මයින් එකක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවය 100ට 12යි. මේජ එකක් ඇතිවීමේ සම්භාවිතාවය 100ට 8යි. හරිද? අපින් අහන්නේ මෙතන identify the expected cost of repairs and prepare the journal entry. හරි. එහෙනම් බලන්න අපිට මේ 1050 ගානේ ගෙවන්න වෙනවා 100ට 12කට. එකකට 1050 ගාන අපිට 112කට ගෙවන්න වෙයි. හරිද? ඊට පස්සේ රුපියල් 1000 වලින් මම හදන්නේ. ඊට පස්සේ ඒ වගේම 6500 ගානේ 100කට 8ක් ගෙවන්න වෙයි. ඊට පස්සේ ඉතුරු ටිකේ ඉම්පැක්ට් එකක් නැහැ. ඕන්නම් බිඳුවයි කියලා දාන්න. ඒතර බිඳුව 180ෙන් ගුණ කරපුවාම කොහොමත් බිඳුවයිනේ. මේක බිඳුව. ඒතර එතකොට මේකට කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. මේකට 126ක් ගෙවන්න වෙයි. මේකට අපිට 520ක් ගෙවන්න වෙයි. ඔක්කොම ගත්තාම 646ක් 646ක් අපිට ඔබ්ලිගේෂන් එකක් තියෙයි කියලා අපි මෙන්න එස්ටිමේට්තුව හදනවා. එහෙනම් මෙතන කරේ මතක තියාගන්න මේක අනිත් එකත් කියලා දුක වෙනස තේරෙනවා. මෙතනදි කරේ අපි බැලුවා අපිට අපි විගුණුම් සහතික සඳහා මත ප්‍රතිපාදනයක් තමයි මෙතන තියෙන්නේ වගකීමක්. ඒතර අපි බලපුවාම අපිට වෙන වෙනම ගත්තොත් එහෙනම් අපි බාණ්ඩ ලක්ෂයක් විතර කරනවා. ඒ ලක්ෂයට වෙන වෙනම ඉන්ඩිවිජුවල් ලයබිලිටි එකක් තියෙනවා. එතකොට අපි ඒක වෙන වෙනම හඳුනාගන්නේ ඒක ඔක්කොම සිමිලර් ලයබිලිටි. ඒ ඔක්කොම අපි එකට කරලා අපි ක්ලාස් එකක් විදිහට ගන්නවා. ඒ ක්ලාස් එක විදිහට අරගෙන ඒක සිදුවීමේ සම්භාවිතාවය බලනවා. එතකොට අපිට 100ට 12ක් වෙන්න පුළුවන් මයිනර් ඉම්පැක්ට් එකක්. මයිනර් පොඩි දෝෂයක්. ඊට පස්සේ විශාල දෝෂ ඇතිවීමේ සම්භාවිතාවය 100ට 8ක් තියෙනවා. ඒත් 112ක් මේ සඳහා අපිට යන්නේ මේකකට මෙතන තිබුණේ 1050 රුපියල් 1000 වලින් ගත්තොත් 1050 මේකට යනවා 6500. එහෙනම් අපි බලනවා 6500 ගානේ සෝරි 1050 ගානට 112ක් 6500 ගානට 108ක්. ඔන්න ඔය දෙකම එකතු කරලා අපි අර ඒ ලෙවල් කාලේ කරපු විදිය වගේම තමයි ඇත්තට මේකෙදි මේ දෙකේම එකතු මේ 620 646 තමයි මේකේ අපි ප්‍රොවිෂන් එකක් වෙන් කරන්න ඕනේ. මේක තමයි අපි ලයබිලිටි එක විදිහට ගන්න. ඒක තේරුණාද? තේරුනේ නැත්නම් කියන්න බලන්න. ඔව් වගකීම් සහතික සඳ මත ප්‍රතිපාදන.
හරි. එහෙනම් එතකොට මේකේ ජර්නල් සටහන් ලියන්නේ කොහොමද අපි? මේ වගකීම් සහතික සමත ප්‍රතිපාදන ගිණුම හර එහෙම නැත්නම් වියදම් ගිණුම හර ප්‍රතිපාදන ගිණුම බැර. ප්‍රොවිෂන් account එක බැර කරනවා. ප්‍රොවිෂන් account එක ක්‍රෙඩිට් කරනවා. ඊට පස්සේ එක්ස්පෙන්ස් account එක ක්‍රෙඩිට් කරනවා. හරි නේද? ඒක සරල දෙයක්. ඊට පස්සේ මේ උදාහරණය බලන්න. මේකෙදි කියන්නේ the follow මේකෙදි කියන්නේ the following issues have been arise during the past during the preparation of Silva's PLC's draft financial statement. මෙතන කියන්නේ financial statement හදද්දි මේ issue එකක් ආවලු. හරිද? Silva PLC had true potential liability. විය හැකි බැඳීම් potential කියලා කියන්නේ විය හැකි කියන්නේ. ඒතර විය හැකි බැඳීම් දෙකක් තියෙනවාලු. First is the outstanding court case. Outstanding ඒ කියන්නේ එකක් තමයි මේ නඩු තීන්දුවක්. ඉතුරු විසඳිලා නැති නඩු තීන්දුවක් තියෙනවාලු. Concerning a customer claiming damage for the losses due to the faulty components supplied by the company. හරි කස්ටමර් කෙනෙක් අපිට විරුද්ධව නඩුවක් දාලා තමයි පළවෙනි කේස් එක තියෙන්නේ. දෙවෙනි එක තමයි the second is provision required product warranty. වගකීම් සහතික මත මේ product warranty එකක් තියෙනවලු. against භාණ්ඩ ඒකක ලක්ෂයක් සඳහා of retail goods. ඒ කියන්නේ අපි ඔය සිල්වර් බඩු විදියට විකුණන. within 1 year warranty. අපි අවුරුද්දක් වගකීමක් සඳහා විදියට තමයි විකුණන්නේ. ඒතකොට දැන් බලන්න මේකෙදී අර වෙනස තේරුම් ගන්න. පළවෙනි එක ගන්න. පළවෙනි එක කෝට් කේස් එක. අපිට ඔය කෝට් කේස් එකටම කියලා ලයබිලිටි එකක් ඍජුවම හඳුනා ගන්න පුළුවන්ද බැයිද? ඒ කියන්නේ මෙතන කෝට් කේස් ගොඩක් නැහෙනි. කෝට් කේස් එකයි තියෙන්නේ. හැබැයි භාණ්ඩ විකිණීම සමග ප්‍රතිපාදන ගත්තාම මේ ලක්ෂ්‍ය සඳහාම සමහර ඒවා සඳහා මේ වගකීමක් තියෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒත් එතන හරියට නිකන් මේ වගකීම් විය හැකි බැඳීම් ලක්ෂයක් තියෙනවා වගේ එතන. මේ භාණ්ඩ එක 100 ලක්ෂයම වෙනුවෙන්. හැබැයි කෝට් කේස් ගත්තාම කෝට් කේස් තියෙන එකයි. එතකොට මෙන්න මෙන්න මේ අවස්ථාවේදී මෙතන තියෙන මෙන්න මෙතන තිබුණු සිංගල් ඔබ්ලිගේෂන් එකක්. මේ තියෙන ඉන්කම් කෑවා සිංගල් ඔබ්ලිගේෂන් එක බැඳීමයි තියෙන්නේ. මොකද්ද? අර කස්ටමර් අපිට විරුද්ධව දාපු නඩුව. එක නඩුවයි තියෙන්නේ එතන. එහෙනම් අන්න ඒ වෙලාවේදී අපි ගන්න ඕනේ මොකද්ද? ඉන්ඩිවිජුවල් most likely outcome. ඉන්ඩිවිජුවල් most likely outcome. මේක බලපු කියන්න බලන්න මේකේ මෙන්න මේ කේස් කෝට් කේස් එකට අදාළව ඉන්ඩිවිජුවල් most likely outcome එක මොකක්ද? ඒ කියන්නේ වඩාත්ම විය හැකි මේ බැඳීම නැත්නම් වඩාත්ම විය හැකි outcome එක මොකද්ද මෙතන නම්? ටක් ගාලා තව කීප දෙනෙක් කියන්න බලන්න. ඔව් මෙතන ඇති වෙන්න වඩාත්ම දැන් බලන්න 100ට 10ක සම්භාවිතාවයක් තියෙනවා මෙතන ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. ඩැමේජ් එකක් ඒ කියන්නේ මේ ඩැමේජ් එකට අපිට කීයක්වත් ජීවන්න වෙ නොවීමේ සම්භාවිතාවය 110යි. 170ක සම්භාවිතාවයක් තියෙනවා මිලියන 6ක් ගෙවන්න. 120ක සම්භාවිතාවයක් තියෙනවා මිලියන 4ක් ගෙවන්න. එහෙනම් මෙතන most likely outcome එක තමයි වැඩිපුරම වීමේ සම්භාවිතාවය මොකද්ද? මෙන්න මේ 170. හරිද? එහෙනම් කියන්න බලන්න මෙතන අපි ප්‍රොවිෂන් එක විදිහට කීයක් වෙන් කරන්න වෙයිද? නැත්නම් ප්‍රතිපාදනයේ විදිහට අපි කීයක් වෙන් කරන්න වෙයිද? ඔව් 170ක සම්භාවිතාවයක් තියෙනවා. 170 අපිට 170ක සම්භාවිතාවයක් තියෙනවා මිලියන 6ක් ගෙවන්න. එහෙනම් 170ක සම්භාවිතාවය මිලියන 6ක් ගෙවන්න තියෙනවා නම් අපි මෙතන ප්‍රතිපාදනයේ විදිහට නැත්නම් ප්‍රොවිෂන් එක විදිහට මේ කෝට් කේස් එක සඳහා කීයක් ගෙවන්න ඕනද? තව කීප දෙනෙක් ගෙවන්න බලන්න. ඔව් මෙතනදී ගොඩක් අය හරි උත්තරේ දීලා මෙතනදී අපි ගෙවන්න ඕනේ මිලියන 6ක්. මතක තියාගන්න මේ මිලියන 6න් මෙන්න මේ මිලියන 6න් 170ක් නෙවෙයි.
මිලියන 6න් 170ක් ගත්තොත් 4.42යි මේ 4.2ක් වගේ වෙන්නේ නැති මට මතක 4.2ක් වගේ වෙන්නේ නැති. ඒතර 4.2 නෙවෙයි. නැත්නම් මේ 100 මිලියන 6න් 170 නෙවෙයි මුළු මිලියන 6ම අපි ප්‍රතිපාදනයක් විතර වෙන් කරන්න. මොකද එතන කියන්නේ අපිට මිලියන 6කින් 170ක් ගෙවන්න වෙනවා කියන එක නෙවෙයිනේ. අපේ වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අපිට කීයක්වත් නොගෙවා ඉන්න වෙයි. ඒක වෙන්න තියෙන 110ක සම්භාවිතාවය. අපිට 70%කම වැඩිපුරම සම්භාවිතාවයක් තියෙනවා. 70%කම සම්භාවිතාවයක් තියෙනවා මිලියන 6ක් ගෙවන්න වෙන. 120ක chance එකක් තියෙනවා මිලියන 4ක් ගෙවන්න. එහෙනම් වැඩිපුරම වෙන්න තියෙන සම්භාවිතාවය තමයි මිලියන 6ක්. ඒ මිලියන 6න් 170ක් ගෙවන්න වෙනවා කියන එක නෙවෙයි. ඒ නිසා මෙතන ප්‍රතිපාදනයේ විදිහට අපි ගෙවන්න ඕනේ මෙන්න මේ මිලියන 6ම තමයි වෙන් කරන්න ඕනේ. හරිද? හැබැයි මේ අවස්ථාව ගන්න. දැන් මෙතන ගත්තාම මෙතන තියෙන අර මේ අපි කලින් කීප අවස්ථා මේ number of similar obligation. මේ product warranty claim එකක් තියෙනකොට අපිට 170ක chance එකක් තියෙනවා කීයක්වත් ගෙවන්න නොගෙවා ඉන්න. ඊට පස්සේ ක්ලේම් නොකර ඉන්න. මේ බාන 1000න් 170ක් කීයක්වත් ගන්න නැති වෙයි කියන්නේ අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම. මෙතන තියෙන්නේ ලක්ෂයක්නේ. මේ ලක්ෂයෙන් 170ක් කියන්නේ 70000. මේ 70000ට අපිට කීයක්වත් ගෙවන්න වෙන්නේ නැති වෙයි. ඊට පස්සේ කියනවා 120ක chance එකක් තියෙනවලු එකකට 250 ගාන ගෙවන්න. 120ක chance එකක් කියලා කියන්නේ කීයක්ද? දැන් මෙතන නම් percentage එකක් විදිහට ගත්තම බිඳුවයි මේකට ගෙවන්න තියෙන සම්භාවිතාවය. හරි. මේකට ගෙවන්න වෙන තියෙන සම්භාවිතාවය මේකට ගෙවන්න වෙන මේ 70 අපි භාණ්ඩ ඒකක ලක්ෂයක් විකුණනවා. ඒකේ 70000කට අපි කීයක්වත් ගෙවන්න වෙන්නේ නැති වෙයි. ඊළඟට කියනවා 120කට ඒ කියන්නේ කොච්චරකටද 20000කට ගෙවන්න වෙයිලු 250 ගාන එකකට 20000කට ගෙවන්න වෙයිලු එකකට 250 ගාන. ඒ කියන්නේ 120ක් කියන්නේ 20000 මේ 20000ට ගෙවන්න වෙයිලු එකකට 250 ගානේ. ඊට පස්සේ කියනවා 110කට ගෙවන්න වෙයිලු 1200 ගානේ. ඉතුරු 100ට ඉතුරු 10ට ඉතුරු 10ට ගෙවන්න වෙයිලු ඒ කියන්නේ යුනිට් නම් 10000 මේ 10000ට ගෙවන්න වෙනවා කියලා කියනවා 1200 ගානේ. එහෙනම් අපි මෙන්න මෙතනදී මම මේ ඔක්කොම ප්‍රොවිෂන් එක අපි ඉන්ඩිවිජුවල් නැත්තම් මේ ක්ලාස් ඉන්ඩිවිජුවල් නේ සෝරි ක්ලාස් එකක දැන් සිමිලර් ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවා අපිට. මේ ප්‍රොවිෂන් එක සඳහා ගෙවිය යුතු සිමිලර් ඔබ්ලිගේෂන් ගොඩක් තියෙනවා. අන්නේ සිමිලර් ඔබ්ලිගේෂන් ගොඩක් තියෙන නිසා අපි මේ ඔබ්ලිගේෂන් සියල්ලම එකක් විදියට අරගෙන ක්ලාස් එකක් විදියට තමයි ගන්න. හරිද? ක්ලාස් එක. එතකොට මේ ක්ලාස් එකක් විදියට අරගෙන එහෙනම් බලන්න. ගෙවන්න වෙන වටිනාකම ගත්තොත් එimhe 70000ට ගෙවන්න වෙන්නේ බිඳුව ගානේ. කීයක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. එතකොට මේක මම මකන්න විතර අගයක් නැහැ. බිඳුවයි. ඒ වගේම තමයි මේක. 20000කට ගෙවන්න වෙයි 250 ගානේ. හැත්තදාහයි 20000යි 10000. ඊට පස්සේ මේ වගේම තමයි මෙතන. එකකට සොරි භාණ්ඩයක 10000 සඳහා එකකට 1200 ගාණක් ගෙවන්න වෙයි. එතකොට මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් මේ දෙකේ ටෝටල් එක ගත්තොත් එහෙම මිලියන 17යි. මෙන්න මේ මිලියන 17 තමයි මෙතන ප්‍රොවිෂන් එක වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙතනදී මේ උදාහරණය මතක තියාගන්න ඉන්ඩිවිජුවල් ඔබ්ලිගේෂන් එකක් නම් තනි එකක් නම් ඇති වෙන්නේ එතනදී අපි ගන්න most likely එක. හැබැයි මේ ප්‍රොවිෂන් ගොඩක එක හා සමාන සිමිලර් ප්‍රොවිෂන් ගොඩක තියෙනවා නම් යන්නේ ඔක්කොම එකක් විදියට අරගෙන ක්ලාස් එකක් විදියට අරගෙන අදාළ මේ ප්‍රතිශතයෙන් ගුණ කරලා තමයි ගන්න ඕනේ. මේ දෙක තේරුණාද? දැන් තේරුණාද මේ දෙකෙන් කියන කතන්දරේ? ඔන්න ඔය දෙක තමයි මෙතන කියන්නේ. number of similar obligation තියෙනවා නම් ගොඩක් එක වගේ සමාන obligation තියෙනවා නම් අපි class of obligation as whole සමස්තයම එක පන්තියක් වගකීම් පන්තියක් විදියට තමයි ගන්න. හැබැයි එක obligation එකක් විතරයි නම් තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවට අපි individual most likely outcome එක ගන්නවා.
ඒක තේරුණාද එතෙන් එනකන් ඒ තේරුම් නැති එකක් තියෙනවා නම් අහන්න බලන්න. හරි. තව මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් එවන්න බලන්න. මේ මුල ටික ලේසි ඇත්ත මෙතන ෆයිනෑන්ෂල් ලයබිලිටි කොටස තමා මේ චුට්ටක් අමාරු එකක් තියෙන්නේ මේ පාඩමට. හරි. ඊට පස්සේ කියනවා briefly explain how each of our transactions should be treated and provide journal entry. දැන් ජර්නල් සටහන් ලියන්නේ කොහොමද මෙතනදී? ජර්නල් සටහන් ලියන්නේ දැන් අතන නඩු තීන්දුව ගත්තොත් එහෙම. නඩු තීන්දුවේ අපි තිබ්බේ මිලියන 6යිනේ. එහෙනම් අපි මිලියන 6ක් වෙන් කරන්න ඕනේ. කොහොමද මිලියන 6ක් වෙන් කරන්නේ? මෙතන නඩුව අපි කස්ටමර් කෙනෙක් නේ දාලා තියෙන්නේ. ඩැමේජ් එකක් සඳහා. එහෙනම් වියදම් ගිණුම ලාබාලා ප්‍රකාශයේ වියදම් වල අපිට provision for damages වගේ වියදම් නැත්නම් damages ඔව් damage කියලා වගේ account එකකට හර කරලා provision for damage කියලා liability account එකකට credit කරන්න ඕනේ. එතකොට මොකද මේකට අදාළ දීස සටහන නඩු නිකන් නමක් විදියට ගත්තොත් damage expense නැත්නම් ඒ වගේ මෙතන තියෙන්නේ ඕල්ඩි ඔව් කස්ටමර් ඩැමේජ් නැත්නම් කස්ටමර් ඩැමේජ් මොකක් හරි ගැලපෙන්නේ මොකක් හරි වේදන් ගිණුමක් ගැලපෙන නමක් දාලා ගිණුමකට ඕන නමක් දාන්න පුළුවන්. එතන ගැලපෙන මොකක් හරි වේදන් ගිණුමක් දාලා වේදන් ගිණුම හර මිලියන 6යි වේදන් ගිණුම මේ පළවෙනි කේස් එකට මම කියන්නේ මිලියන වේදන් ගිණුම හර 6යි මිලියන 6යි මේ නඩු තීන්දුව සඳහා ප්‍රතිපාදන ගිණුම බැර මිලියන 6යි. වේදන් ගිණුම හර මිලියන 6යි නඩු තීන්දුව සඳහා ප්‍රතිපාදන ගිණුම බැර මිලියන 6යි. අන්න ඒ විදිහටයි එන්න ඕනේ. හරිද? ඊළඟ එක තමා ඒක තමා පළවෙනි කේස් එක. වියදම් ගිණුම හර මිලියන 6යි. මොකක් හරි වියදම් ගිණුමක් නඩු තීන්දුව සඳහා හෝ ඒ ගැළපෙන නමක් දාන්න පුළුවන් ගානේ තියෙන විදිහට. ඊට පස්සේ ප්‍රතිපාදන ගිණුම බැර මිලියන 6යි. දෙවෙනි අවස්ථාව ගත්තාම අපි දෙවෙනි අවස්ථාවේ ඉන්න ලයබිලිටි එක මෙතන හැදුවා මිලියන 17යි. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? වගකීම් සහතික මත වියදම් නැත්නම් විකුණුම් මත වගකීම් සහතික කියලා වගකීම් සහතික මත වියදම් නැත්නම් මොකක් හරි අන්න ඒ වගේ වගකීම් සහතික මත වියදම් ගිණුමකට හර කරනවා මිලියන 17ක් වගකීම් සහතික මත වියදම් සඳහා ප්‍රතිපාදන නැත්නම් වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුමකට බැර කරනවා මිලියන 17ක් වියදම් ගිණුම හර මිලියන 17යි වගකීම් සහතික මත ඊට පස්සේ මේ ප්‍රොවිෂන් එකක් ප්‍රතිපාදන ගිණුමක් වගකීම් සහතික මත ප්‍රතිපාදන ගිණුම බැර මිලියන 17යි. අන්න ඒ විදිහට තමයි ඒකේ ජර්නල් එන්ට්‍රි ටික දිත්ත සටහන එන්න ඕනේ. මම ඒක ටයිප් කරන්න යන්නේ නැහැ ඔයාලා ලියා ගන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි ක්‍රයිටීරියා අපි දැන් ආපු විදිහ මතක ඇති අපි කතා කරගෙන ඉන්න ප්‍රොවිෂන්ස් ප්‍රතිපාදන හඳුනා ගන්න යන නිර්ණායක තුනක් ඉටු වෙන්න ඕන කිව්වා ක්‍රයිටීරියා රෙකග්නිෂන් ක්‍රයිටීරියා තුනක් පළවෙනි රෙකග්නිෂන් ක්‍රයිටීරියා එක පළවෙනි රෙකග්නිෂන් ක්‍රයිටීරියා එක තමා අපිට ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එකක් තියෙන්න ඕන කිව්වා. ප්‍රසන්ට් ඔබ්ලිගේෂන් එක අපි කතා කරා ලීගල් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ටිව් වෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව ගත්තා. දෙවෙනි අවස්ථාවේ probable outflow එකක් වෙන්න ඕන කිව්වා. ඒතර probable outflow එකක් වෙන්න පුළුවන් කොහොමද කියලා තමයි දෙවෙනි අවස්ථාවේ කතා කරන්නේ. තුන්වෙනි ක්‍රයිටීරියා එක තමයි අපිට විශ්වාසනීය ඇස්තමේන්තුව reliable estimate එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. reliable estimate of the obligation. විශ්වාසනීය වගකීම පිළිබඳ විශ්වාසනීය ඇස්තමේන්තුවක් කළ හැකි වීම කියන එක. හරිද? මේකෙදි කියනවා in most cases reliable estimate can be made for the event බොහෝ අවස්ථාවල මේ reliable estimate එකක් තියෙන්නේ එක අවස්ථාවක් තමයි present obligation එකක් තියෙනවා නම් වර්තමාන බැඳීමක් තියෙනවා නම් සහ වාර්තික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලා යාමේ සම්භාවිතාවයක් තියෙනවා නම් අපිට බොහෝ අවස්ථාවල අපිට විශ්වාසයෙන් ලෙස ඇස්තමේන්තුවක් කරන්න පුළුවන්. ඒක වෘත්තීය මේ ඒක වෘත්තීය ජජ්මන්ට් එක. වෘත්තීය මොකද්ද ජජ්මන්ට් එක කියන්නේ මේ
විනිශ්චය. වෘත්තිමය විනිශ්චය. දැන් මතක ඇති ඔය A level කාලේ එහෙම අපි ගණන් වල දීලා තියෙනවා. ඒ කාලේ නම් අපි ඔච්චර හිතන්නේ නැහැ මේක ගැන. හැබැයි දැන් මේ අවස්ථාවල වලදී හිතන්න වෙයි ගොඩක් වෙලාවට. දැන් A level කාලවල දීලා තියෙනවා සමාගමේ නීතිඥයන්ගේ මතය අනුව මෙච්චරක් ගෙවන්න වෙයි. ඇයි ඒ සමාගමේ නීතිඥයන්ගේ අනුව කියලා කිව්වේ? අපිට කියන්න බෑ. ඒක උසාවියේ නඩුවක් නම් යන්නේ උසාවි නඩු ගැන දන්නේ නීතිඥයෝ. ඒතකොට නීතිඥයෝ තමයි එතනද කියන්නේ කොච්චරක් ගෙවන්න වෙයිද කියලා. අන්න ඒ වගේ වෘත්තිමය තක්සේරුවක් කරනවා. ඒ වෘත්තිමය තක්සේරුව කරන්න පුළුවන් අපිට වර්තමාන බැඳීමක් තියෙනවා නම් සහ ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යාමේ හැකියාවක් තියෙනවා නම් බොහෝ වෙලාවට වෘත්තීය තක්සේරුවක් කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔන්න අපි කතා කරා ප්‍රොවිෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරා. ප්‍රොවිෂන් එකේ හඳුනා ගැනීමේ නිර්ණායක මොනවද කියලා කතා කරා. ඊළඟට අපි බලන්න යන්නේ මේක මෙෂර්මන්ට් එක මිනුම් කිරීම මිනුම් තැබීම කොහොම නැත්නම් මැනීම කොහොමද කරන්න කියලා. මම කලින් කියලාත් ඇති. හැම වෙලාවෙම රෙකග්නිෂන් කියලා කියන්නේ මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හෝ ලාභාලාභ ප්‍රකාශය අපි ලියනවට තමයි අපි වත්කමක් හෝ වගකීමක් හෝ වියදමක් විදිහට හඳුනා ගන්නවට තමයි කියන්නේ රෙකග්නිෂන් කියලා. ඒ රෙකග්නිෂන් එක දැන් අපි දේපල පිළිවෙත උපකරණයක් නම් යන්ත්‍රයක් දේපල පිළිවෙත උපකරණ වල දානවාද කියලා හඳුනා ගන්නවා නම් ඒක තමයි රෙකග්නිෂන් එක. ඒ දාන වටිනාකම කීයද කියලා තීරණය කරන එක තමයි මෙෂර්මන්ට් එක. දැන් මෙතනත් ප්‍රොවිෂන් එකක් විදිහට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේක දානවාද? දැන් මේ නඩු තීන්දුව අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රොවිෂන් එකක් විදිහට දානවාද කියලා තීරණය කරන රෙකග්නිෂන් ක්‍රයිටීරියා වල. එහෙම දානවා නම් කීයක්ද දාන්නේ කියලා තීරණය කරන්නේ මෙෂර්මන්ට් එකේදී. හරිද? හැම ප්‍රමිතියක හැම ඒ කියන්නේ හැම ওই වත්කම් හා වගකීම් සඳහා තියෙන ප්‍රමිතිය හැම එකම වගේ රෙකග්නිෂන් එක මොකද්ද මෙෂර්මන්ට් එක මොකද්ද කියලා කියලා තියෙනවා. එතන මෙතන කියනවා the amount recognized as provision should be the best estimate of the best estimate එක හොඳම ඇස්ටිමේටුවක් වෙන්න ඕනේ of the expenditure required to settle obligation. මේ බැඳීම සෙටල් කරන්න බැඳීම පියවන්න හොඳම ඇස්ටිමේටුව තමයි අපි හඳුනා ගන්න ඕනේ මෙතනදී. බැඳීම පියවන්න සිදු වෙන්න පුළුවන් හොඳම ඇස්ටිමේටුව. existing at the reporting date. වාර්තා කරන දවසට ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන හදන දවස නැත්නම් අපි අපි 2020 මාර්තු 31 2021 මාර්තු 31ට අවසන් වර්ෂයේ සඳහන් මූල්‍ය ප්‍රකාශන හදන්නේ අන්නේ මාර්තු 31 වෙනකොට අපි ගාව තියෙන තොරතුරු අනුව හොඳම ඔබ්ලිගේෂන් හොඳම එස්ටිමේට් එක හොඳම ඇස්ටිමේටුව තමයි අපි වියදම් විදියට දාන්න ඕනේ. MCQ වල වගේ අහන්න පුළුවන් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ කියනවා if the time value of money is material. එතනද කියන්නේ දැන් බලන්න මෙතනදී අපි ගත්තොත් එහෙම දැන් ඔය නඩු තීන්දුවක් කියලා වගේ හිතන්නකො. අපිට දැන් අපි දන්නවා නම් අපිට මේක අවුරුදු 10කින් වගේ ගෙවන්න වෙයි නා. නැත්නම් අවුරුදු 5කින් වගේ ගෙවන්න වෙන. එතන ටයිම් වැලියු එකක් තියෙනවා. දැන් ෆයිනෑන්ස් වල එහෙම ඉගෙනගෙන තියෙනවා ටයිම් වැලියු ඔෆ් මනි කියලා. ඉතින් මුදලේ කාලාගය කියලා. ඒක දැන් අපි අර ඉස්සෙල්ලා ගත්ත දෙකේම අපි එතන හිතුවා නඩු තීන්දුව ඊළඟ අවුරුද්දේ වගේ ගෙවයි කියලා. එතන අපි ඉම්මැටීරියල් මැටීරියල් නෑ ප්‍රමාණාත්මක නොවන විදිහට සැලකුවේ. ඊට පස්සේ හැබැයි අපි හරියටම දන්නවා නම් අපි මේ ගණන් තියෙනවා මම ඒතකොට කියන්නම් ගණන් හදනකොට මම දන්නවා හරියට දැන් ඔය හිතන්න මම අද පටන් ගන්නවා මැණික් හාරන තැන. හරිද? එතකොට අපි මම මේක අවුරුදු 10ක් කරගෙන යනවා. නැත්නම් අපි මොනවා හරි ගල් කඩන තැනක් හරි මොනවා හරි ප්ලාන්ට් එකක් කරගෙන මේ පළවෙනි අවුරුද්ද මේ 10 වෙනි අවුරුද්ද. එතකොට අපිට මේ රජයෙන් කියලා තියෙන මේ ඉඩම ගන්නකොටම ඔයා මේ අවුරුදු 10 බිස්නස් එක කළා 10 වෙනි අවුරුද්දෙන් පස්සේ යනකොට මේක තිබුණු විදිහටම හදලා යන්න ඕනේ. වලවල් හැරුවා නම් ගොඩ කරලා නැත්නම් ඒවා තද කරලා ඒ විදිහට අර තිබුණු විදිහටම හදලා යන්න කියලා කියනවා. ඒතර අන්න ඒ සඳහා අපිට ප්‍රතිපාදනයක් එන කරන්න වෙනවනේ. එහෙනම් බලන්න අපි හිතුවොත් මේ 10 වෙනි අවුරුද්දේ අපිට මේ සඳහා දරන්න වෙනවා කියලා 10 මිලියන 10ක්. දැන් බලන්න මෙතන අපි රිලයබල් එස්ටිමේට් එක කරන්න කවද්ද? මේ බිංදුවෙනි අවුරුද්දේනේ. එහෙනම් මේ මිලියන 10 හැමම ගත්තොත් හරියනවද? මිලියන 10ක් ගෙවන්නේ අද නෙවෙයි. මිලියන 10ක් ගෙවන්නේ අවුරුදු 10කින් පස්සේ. එහෙනම් මෙන්න එතකොට මෙතන තියෙන සැලකිය යුතු කාල සීමාව මෙන්න මේ කාල පරාසය තුළ තියෙනවා. එහෙනම් අන්න එවැනි අවස්ථාවලදී අපි මොකද කරන්න ඕනේ? මේ මිලියන 10% වැලියු එක තමයි මෙතෙන්ට ගන්න ඕනේ. percent වැලියු එක ගන්න අර ෆයිනෑන්ස් වල උගන්ලා තියෙනවා. මෙහෙම මිලියන 10 අපි හිතමු ඩිස්කවුන්ට් ෆැක්ට් මේ පොලි අනුපාතය 10%යි කියලා. එහෙනම් මේ මිලියන 10 බෙදෙනවා 1/r කියන්නේ 1.1 අවුරුදු 10යිනේ. 1 මතක ඇති සූත්‍රය 1/r වල n වෙනි බලය බෙදෙනවා. එහෙනම් මෙන්න මෙහෙම බෙදපුවාම එන උත්තරේ තමයි වර්තමාන බැඳීම විදිහට දාන්න ඕනේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ.
time value of money is material ප්‍රමාණාත්මක නම් අපි amount of provision should be the present value of the expenditure. present value එක. හොඳට මතක තියාගන්න. මේක මොකද්ද? මේක future value එක. මෙන්න මේ future value එක අපි present value එක ගන්න ඕනේ material නම්. කාල පරාස එක සැලකිය යුතු කාල පරාස time value of money එක time value එකක් සැලකිය යුතු කාල සීමාවක් තියෙනවා නම් අපි future value එක discount කරලා present value එකට අරගෙන present value එකයි දාන්න ඕනේ. ඒකට හේතුව මොකද්ද? ටිකක් හිතලා බලන්න. ඇයි අපි මේ present value එක දාන්නේ? මතක ඇති මම දැන් මේ නිර්වචනය වගකීමක් කියන එක නිර්වචනය කරනකොට කිව්වා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වුණ ව්‍යාපාරයේ සතු ආර්ථික සම්පත් පවරා දීමේ සම්භාවිතාවය සහිත වර්තමාන බැඳීමක් present obligation එක. අන්න නිර්වචනය කියන එක වර්තමාන බැඳීමක් කියලා. එහෙනම් වර්තමාන බැඳීමක් තමයි වගකීමක් කියන නිර්වචනයෙන් අනුව. අන්න ඒ නිසා අපිට මේ future value එක දාන්න බෑ. මේක future value එක අනාගත වටිනාකමක්. මේකේ present value එක දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ කියනවා provision should be review. මේ provision අපි දැන් කරනවනේ මේක ඇස්තමේන්තුවන්නේ. ඇස්තමේන්තුව කියන දේ ඕනෑම ඇස්තමේන්තුවක් වෙනස් වෙන්න පුළුවන්. ඇස්තමේන්තුවක් කියන්නේ නිවැරදි මගේ නෙමෙයි ඒක අපි estimate එකක්. ඇස්තමේන්තුව. ඇස්තමේන්තුව කියන එක දන්නවනේ. අන්න ඒක වෙනස් වෙන නිසා ඒක review කරන්න ඕනේ. නැවත බලන්න ඕනේ at the end of each reporting day. හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයේම අපි බලන්න ඕනේ අපි ගාව මේ තියෙන provision එක හරිද කියලා. හැම වෙලාවෙම බලන්න. ඒක මොනවා හරි වෙනස්කමක් තියෙනවා නම් වෙනස්කමක් කළ යුතු නම් ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ, ගලපන්න ඕනේ. කොහොමද? හොඳම ඇස්තමේන්තුව පේන විදිහට. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? අපි මෙතන කරන්නේ එස්ටිමේට් එකක්. මේ එස්ටිමේට් එක වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වෙන එස්ටිමේට් එක වෙනස් වෙන්න පුළුවන් නිසා හැම ගිණුම් කාලච්ඡේදයක් අවසානයෙන් බලන්න ඕන අපි ගාව තියෙන ප්‍රොවිෂන් එක හරිද කියලා. වැරදි වගේ නම් ඒක හොඳම ඇස්තමේන්තුව ලැබෙන විදිහට අපි ඒක ගලපන්න ඕන කියලා තමයි ඔතන කියන්නේ. හරි. මේ ක්‍රයිටීරියා තුන තේරුණාද? ඒකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න බලන්න. මේ ක්‍රයිටීරියා තුන තේරුණාද? මේ තුන ටිකක් තේරෙන්න ඕන මේක අර විභාගයට වැදගත් වෙනවා. ඒ නිසා. තව තේරුම් නැති අය ඉන්නවද? හරි ඔන්න මං ආයෙසරයක් එකපාරක් කියනවා එක්කෙනෙක් අහලා තිබුණ නිසා ඔන්න එනම් අපි මේක මනිනවා කියලා කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හෝ ලාභාලාභ ප්‍රකාශය ඕනෑම අයිතමක් මනිනවා කියලා කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හෝ ආදායම් ප්‍රකාශනයේ ලියන වටිනාකම තීරණය කරනවාට. හරිද? මේ වටිනාකම තීරණය කරනකොට දැන් අපි ප්‍රොවිෂන් පැත්තෙන් ගත්තොත් ප්‍රොවිෂන් එකක් කියන්නේ ලයබිලිටි එකක්නේ. එහෙනම් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් විදිහට පෙන්වන්න වෙන්නේ. එතකොට මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීමක් විදිහට පෙන්වන්නේ කීයද? රුපී වැලියු එක නැත්නම් මූල්‍යමය වටිනාකම කීයද කියලා තමයි මේ මෙෂර්මන්ට් එකෙන් කියන්නේ. හරිද? එතකොට අපි කරන්නේ පළවෙනි නිර්ණායකයෙන් පළවෙනි ක්‍රයිටීරියා එකෙන් කියන්නේ අපි එදාට තියෙන අපි වාර්තා කරන දවසට තියෙන මූල්‍ය ප්‍රකාශන හදන දවසට තියෙන හොඳම ඇස්තමේන්තුව ගන්න කියලා. දැන් මෙතන කියන්නේ අපි අනාගත වගකීමක් පියවන්නනේ. අනාගතයේ සිදුවන වගකීම පියවන්න ගැලපෙන හොඳම ඇස්තමේන්තුව ගන්න කියලා තමයි පළවෙනි එකෙන් කියන්නේ. දෙවෙනි එකෙන් කියලා කියන්නේ අපි අද නම් මනින්නේ. හැබැයි මේ වගකීම ඇති වෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ නා අවුරුදු 5ක් 10කට වගේ පස්සේ නා ඒ අවුරුදු 5ක් 10කට පස්සේ ඇති ගෙවන්න වෙන වටිනාකම ගන්න එපා. ඒක ෆියුචර් වැලියු එකක්නේ. අන්න ඒක ඩිස්කවුන්ට් කරලා ආපහු ප්‍රසන්ට් වැලියු එක ගන්න කියලා. හරිද? තුන්වෙනි එකෙන් කියලා කියන්නේ අපි මේ ගන්න ඇස්තමේන්තුව වෙනස් වෙන්න පුළුවන්. ඇස්තමේන්තුව එහෙනම් හැම අවුරුද්දක් පාසාම හැම ගිණුම් කාලච්ඡේදයක්ම අවසානයේම මේ තියෙන්නේ හරිම ඇස්තමේන්තුවද කියලා අපි නැවත පරීක්ෂා කරන්න ඕනේ. රිවිව් කරනවා කියන්නේ ඒකයි. නැවත බලනවා හරිද කියලා. ඔන්න ඔය තුන ඉටු වෙන විදියට අපි මෙෂර්මන්ට් එක කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඇක්ටිවිටි එකක්. මේකේ කියනවා Baxter PLC's manufacturing company specialize in making rubber products. මෙයාලා රබර් ආශ්‍රිත නිෂ්පාදන
නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. හරිද? The company started its operation 1st April 2019. එහෙනම් මෙයාලාගේ මේ ව්‍යාපාරය නැත්නම් වැඩ කටයුතු පටන් ගත්තේ කවද්ද? වැඩ කටයුතු පටන් ගත්තේ 2019 4/1. The manufacturing process produce toxic chemical which is pollute the nearby environment. මේකදී අපි අර මේ කෙමිකල් එකක් හදි තියෙනවා. ඒතර කෙමිකල් එක මේක නිසා ඇතිවන කෙමිකල් එකෙන් පරිසරයට හානි වෙන්න පුළුවන් කියලා කියනවා. In order to be eligible to the renewal of the operation license in 5 years, අවුරුදු 5කින් මේ operation license එක අලුත් කරන්න නම් legislation requires that clean up the operation must be undertaken. හරි. මේ 2000 දැන් අවුරුදු 5කින් මේක මේ කාලේ අවුරුදු 5කින් මේක රිවිව් කරන්න නම් අපි 2024 3/31 2024 3/31 අපිට මේක රිනිව් කරන්න වෙනවා. රිනිව් කරද්දී අපිට මේ පරිසරයට සිදුවන හානියට ඒක අපි පිරිසිදු කිරීමක් කරන්න වෙනවා. This has an estimate cost of 5 million. මේ සඳහා අපිට රුපියල් දහස් වලින් හදන්න රුපියල් 5000ක් යනවා. ඒ කියන්නේ 5 million දහස් වලින් ගත්තොත් 5000ක් යනවා. ඊට පස්සේ කියනවා Silver PLC's cost of capital is 12%. Discount factor in at 12% in 5 years at the time මෙච්චරයි. Provide the extract of the statement of financial position as at 31st March 2020. Estimate the profit and loss of other comprehensive statement of profit and loss and other comprehensive income for the year ended 31st March 2020. හරි. මට මේක කියන්න බන්නේ ටිකක් හදලා පුළුවන් නම් කියන්න බලන්න try කරලා 2020 දැන් අපෙන් අහන්නේ මෙයා 2020 3/31 වෙනිදාට මූල්‍ය ප්‍රකාශනනේ. හරිද? ඒතකොට මෙදාට මට liability එක කීයද කියලා කියන්න බලන්න හදලා. තව කීප දෙනෙක් try කරන්න බලන්න. උත්තර දෙකක් එකිනෙකට වෙනස් උත්තර දෙකක් වගේ තියෙනවා. කීප දෙනෙක් තව try කරලා බලන්න. මොකද මෙතනින් වැරදුනොත් පස්සේ ඊට පස්සේ ආය විභාගයට හදද්දී වරදින්නේ නැහැ මෙතන. හදද්දී ඉගෙන ටිකක් කියන්න බලන්න. එක එක විදිහේ උත්තර තියෙනවා. මේ liability එකේ amount එක 2835 තියෙනවා 3ක් තියෙනවා 3.17ක් තියෙනවා 4යි ගානක් තියෙනවා. හරි බලමු අපි. මේ හරි. දැන් මේක බලන්න. මේක අපිට ගෙවන්න වෙන්නේ කවද්ද? මේ 5000 අපිට අපි ඉස්සෙල්ලාම බලමු මෙදාට වගකීම කීයද කියලා. හරිද? මෙදාට වගකීම. ඒ කියන්නේ මේ 2000 මෙන්න මෙදාට අපි initial liability එක කීයද කියලා මෙදාට. දැන් බලන්න මම මේක හදන්නම් මෙහෙම. 5000 ගෙවන්න වෙන්නේ අවුරුදු 5කට පස්සේනේ. එහෙනම් 5000 බෙදෙනවා 1.12 112න් 1/r වල. n වෙනි බලය අවුරුදු 5යි. ඔන්න ඔය ගාන. ඔයාලගේ එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් අරකන් ගත්ත. දැන් මේක තමයි හරියටම වගේ ඕකේ තිබුණා ඩිස්කවුන්ට් ෆැක්ට් එක දීලා චුට්ටක් ඉන්න මම ඒක බලලා කියන්න.
මේක දෙන 0.567. ඒක අරන් හැදුවත් අවුලක් නැහැ. 0.567. එහෙනම් මේක ගුණ කරොත් 0.567. මේක ගුණ කරනවා මේකෙන්. එතකොට එනවා 35ක් වගේ. 37 හෝ 35 කැමති එකක් කමන්නේ. මේක හරිම උත්තරේ මේක අර දශම ස්ථාන තුනකට වටේලා දුන්නු නිසා. කෝකත් හරි විභාගෙට. හරිද? හැබැයි මම ඔයාලගෙන් ඇහුවේ මේක යගේ නෙවෙයි. හොඳද? දැන් මේකට එවපු උත්තර ටිකක් වැරදි. ඒක මම ටිකක් try කරලා බලන්න කිව්වේ. මං ඇහුවේ මෙතන liability එක. දැන් මෙතන liability එකට ආපු අය ගොඩක් අය මේ මෙතන උත්තරේ එවලා තිබුණා. මෙන්න මේක. මේක වැරදි. ඒක මෙදාට liability එක. හරිද? එහෙනම් මෙදාට බලනකොට තව අවුරුදු කීයද දැන් 2020 3.31. තව අවුරුදු කීයකින්ද ගෙවන්නේ? 2021, 22, 23, 24. තව අවුරුදු 4යි. එහෙනම් ගන්න ඕනේ මේක බෙදන්න ඕනේ 1.12 දැන් 5න් බෙදලාම හරියනවා. නෑ අවුරුද්දක් ගිහිල්ලා දැන්. එහෙනම් තව අවුරුදු 4යි. 4ෙන් ගත්තොත් ඔන්න ඔය ගාන. මෙන්න මේ ගාන තමයි ගෙවන්න ඕනේ. හොඳද? එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම. නැත්තම් ඔයාලා නැත්තම් මෙහෙම හදන්න පුළුවන්. මේක ගුණ කර නැත්තම් දැන් මේ තියෙන ආරම්භක වගකීමනේ. මේ වගකීම කම්පවුන්ඩ් කරන්න ඕනේ ඉස්සරහට. 1.12. 1. සෝරි. එහෙම නැත්තම් හදන්න ඕනේ දැන් මේ තියෙන වර්ෂයේ මුල වගකීම. හරිද? මම මේක ගන්නම් වර්ෂයේ මුල වගකීම. ඔය 2019 4 1 වෙනකොට වගකීම මේක. දැන් මේක මොකද වෙන්නේ? තව අවුරුද්දක් ඉස්සරහට කම්පවුන්ඩ් කරන්න ඕනේ. සංයුක්ත කරන්න ඕනේ. එහෙනම් තමයි අපි ගුණ කරන්න ඕනේ 1.12. එතකොට කීයද බලන්න. එතකොට එනවා 3175. 78ක් හෝ 78කට හෝ 75 මේ උත්තර දෙකම හරි. හරිද? ඒ කියන්නේ ඔය වැට පොඩි රුපියල් 2ක වගේ වෙනසක් තියෙන්නේ මේ වැටීම නිසා. මේ ඒතර ඔන්න ඔය ගාන. ඉතින් එහෙනම් වර්තමාන එක මෙදාට වගකීම් විදිහට දාන්න ඕනේ මේක. එහෙම නැත්නම් මෙන්න මේක නෙවෙයි. දැන් මේක ගිණුමක් හදලා මම පෙන්නන්නම් පළවෙනි එක නිසා. මේක ගිණුම් ගත කරද්දී කියන්නේ මම ගිණුම් ගත කියනනම් අහන්න නැති වෙයි. ඇහුවත් මෙන්න මෙහෙම තමයි ගිණුම් ගත වෙන්නේ. ඔක හරිද? මේක මම දාන්නම් මේක මොකේද ගෙවුණා කියලා තිබුණේ provision for cleaning කියලා දාන්න මම. provision for cleaning. එතකොට මේ 19 ආරම්භයේදී 2019 4යි 2019 4යි 1 වෙනිදා අපි liability එක විදිහට කීයද හඳුනාගන්නේ? මෙන්න මේ අගේ හෝ මේ අගේ මම අර මේක ඩිස්කවුන්ට් ෆැක්ටර් එක දීලා තිබුණ නිසා මම මේ අගේ කියලා දාන්නම්. ඔයාලා මේක දැම්මත් අවුලක් නැහැ. එහෙනම් මේකට අදාළ දිස් සටහන මොකද්ද? provision for clean sorry බැර සටහනක් ඉන්න හර නෙවෙයි බැර. මේ ගිණුම බැර. එහෙනම් මේකේ දිස් සටහන තමයි clean cost එකක් විදිහට නැත්නම් profit and loss එක හර වෙනවා 2835. හරිද? profit and loss එක හර වෙනවා 2835. ඊට පස්සේ එතකොට මෙන්න වර්තමාන බැඳීම. ඊට පස්සේ මේකේ ඉන්ට්‍රස්ට් එකක් එනවනේ කොච්චරක්ද? මේකේ පොලියක් එනවා. මේක ගුණ කරොත් එහෙම 112යි. ඔය ගාන. එතකොට මේක ටෝටල් එක මේ ගාන. මෙන්න මේ ආපු උත්තරේම. ඊට පස්සේ එනවා අපි බැලන්ස් එක විදියට පල්හැට ගෙනියන්නේ. දැන් මේ උත්තරේ මේ ගාන මෙතන ගිණුම තෝලනය කරන්න දන්නවනේ. මේ ගාන මෙතනම දැම්මා. බැලන්ස් එක පල්හැට ගෙනියන්නේ අවුරුදු අවසානයේදී මෙන්න මේ amount එක. මේ ගානමයි. එහෙනම් ඉදිරියට ගෙනෙන්නේ බැලන්ස් එක විදියට ඊළඟ අවුරුද්දේ මුල ඔන්න ඔය ගානමයි. ඕන්නම් මම ඔයාලට දැන්
මේකේදී අපි අවුරුදු 10 අවසානයේ ගෙවන්න වෙන්නේ මිලියන 5යි නෝක මම මිලියන 5 වෙන විදිහ හදලා පෙන්නන්න එකක්. මේ Excel එකෙන් හදින් ටක් ගාලා හැදුවේ හැකි. ඔන්න බලන්න. ඕන් දැන් මේ පළවෙනි අවුරුද්ද අවසානයේ. දෙවෙනි අවුරුද්දෙත් මොකද වෙන්නේ? මේක මත 112 පොලි හැදෙනවනේ. ඔය විදියෙන්නේ. එහෙනම් මම මේකම කොපි පේස්ට් කරලා ගන්න ලේසි වෙන්න. දැන් මේ හැදුවේ කොහොමද මම? මේ ශේෂය මෙතෙන්ට ගත්තා. මේකට 112ක් දැම්ම පොලිය. ඒ එකතුව මෙතෙන්ට දැම්මා. ඒක ශේෂය තමයි මේක. ඕම් පළවෙනි එතකොට ඒක පළවෙනි අවුරුද්ද අවසානයේ මේ දෙවෙනි අවුරුද්ද අවසානයේ ඔන්න බලන්න තුන්වෙනි අවුරුද්ද අවසානයේ පස්සේ ඔයාලා හදන්න මේ ලියන්න ටිකක් වෙලා යයි. මේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ මේ හතරවෙනි අවුරුද්ද අවසානයේ මේ පස්වෙනි අවුරුද්ද අවසානයේ මේ බලන්න පස්වෙනි අවුරුද්ද අවසානයේ 5000නේ තියෙන්න ඕනේ. මේක අර මං වටේපු ගානනේ ගත්තේ ඔයාලගේ. මේ ගානනේ ගත්තේ. අන්න ඒ නිසා තමයි ওই පුංචි වෙනසක් ආවේ. මේ එතකොට වාව බලන්න ඒ වටේපු ගාන ගත්තු නිසා 4996යි. 5000ට ලාසක් නැහැනේ. දැන් ඔක මේ අගේ ගත්තොත් තවත් 5000 මෙයි. මේ අගේ ගත්තොත් එහෙම 5000 මෙයි ගොඩාක් ආසන්න උත්තරයක් එයි. දැක්කද හරියටම 5000ම ආවා. තේරුණාද ඒක? එහෙනම් ඔන්න ඔය විදිහට අපි ඉස්සරහට කරගෙන යන එකයි කරන්නේ හැම අවුරුද්දම අවසානයේ. හරිද? එහෙනම් මේක ditth සටහන දැන් මේකේ මූල්‍ය ප්‍රකාශන හදන හැටි මම කියනවා. හරිද? මේක ඊළඟට යන්නේ මේක profit and loss එකට යන මොකක් විදියටද? ප්‍රතිපාදන මේ වගකීම් සහතික මත ප්‍රතිපාදන කියලා. හරිද? මේක ඉන්ට්‍රස්ට් එක විදියට යන්නේ. මේක ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක. පොලියක් නෙවෙයි මෙතන යන්නේ. ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක විදියට ඒකත් profit and loss එකට යනවා. මේ හැම අවුරුද්දක්ම අවසානයේ. මේ ශේෂය පල්ලෙහාට යනවා. එහෙනම් පළවෙනි අවුරුද්ද අපි මේක අහලා තිබුණේ මොනවද? ෆයිනෑන්ෂියල් පොසිෂන් එකේ ලාභ අලාභ ප්‍රකාශනනේ. හරි. profit and loss එක it's a financial position එක ගම statement of financial position. මේකේ මොනවද non current liability යටතේ. ඇයි අවුරුදු 4කින් ගෙවන්නේ? non current liability යටතේ අපි පෙන්නනවා provision for cleaning කියලා. provision for cleaning කියලා කීයක්ද? පළවෙනි අවුරුද්ද අවසානයේ ඉතුරු වෙන්නේ මේ ප්‍රමාණයෙන්. නම් මේ ප්‍රමාණය. හරිද? ඊට පස්සේ ලාභාලාභ ප්‍රකාශයේ profit and loss එකේ අපි ෆයිනෑන්ස් යටතේ දාන්න පුළුවන් ඉන්ට්‍රස්ට් කියලා ෆයිනෑන්ස් එක්ස්පෙන්ස් යටතේ ඉන්ට්‍රස්ට් කියලා දාන්න පුළුවන් කීයක්ද ඉන්ට්‍රස්ට් එක පළවෙනි අවුරුද්දේ මේක හරි නේද ඊට පස්සේ ඕනේ නම් මෙතන අරකක් දාන්න පුළුවන් මේ ප්‍රොවිෂන් මේ අනිත් එක්ස්පෙන්ස් එක මොකද්ද මෙන්න මේකත් වියදම් විදිහට දාන්න පුළුවන්. ඒතර මෙතන ප්‍රොවිෂන් ෆ්ලෝට් ලීනින් මෙයාලාගේ චුට්ටක් ඉන්න හැබැයි මෙතන හරියටම කියන්න අමාරුයි මෙතෙන්ද වෙනවද කියලා. මොකද මේක වියදමක් වෙන්නත් පුළුවන්. මේක චුට්ටක් අහගන්න. මේක වියදමක් වෙන්නත් පුළුවන්. හැබැයි වෙනත් වත්කමේ මේ වෙනත් වත්කමක වටිනාකමට යන්නත් පුළුවන්. ඒ කොහොමද? ඒ මෙහෙම වුණොත් දැන් මෙතන මෙයාලා හදනවා කිව්වේ මොකද්ද? ලයිසන් එකක්නේ. ලයිසන් එකක් ගන්න ඕන. ඊට පස්සේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් හරි මෙතන නම් අර ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට ගොඩක් බර දෙවීම තියෙනවා. එහෙම නැතිවම මෙහෙම හිතන්න අපි මොකක් හරි දැන් මේ ලයිසන් එක අපි සමහර වෙලාවට ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වගේ. මම අර ඉන්ටැන්ජිබල් ඇසෙට් එහෙම කියලා දුන්නා. ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වගේ වුණා නම් ඒ ඇසෙට් එකට යන්නේ. ඊට වඩා මෙහෙම හිතන්න. අපි දැනට ඔයාලා මෙහෙම හිතන්න මේ උදාහරණය පැත්තකට තියලා මට ඒක පැහැදිලි කරන්න ඕන නිසා දැනට හිතන්න අපි මේ ගත්තේ යන්ත්‍රයක් කියලා. හරිද? අපි මේ ගත්තේ මම මේක මේ PPE වල කියලා තියෙනවා. බැලුවා නම් දකින්න ඇති. මේ අපි මේ ගත්තේ යන්ත්‍රයක් නම්
මේ යන්ත්‍රයේ අවුරුදු 5කින් අපිට මේ මිලියන 5ක් මේ ඩිස්මැන්ට්ලින් කොස්ට් එකක් ගලවා ඉවත් කිරීමේ පිරිවැයක් යනවා කියලා හිතන්න. එතකොට මේ ප්‍රොවිෂන් ගිණුම බැර වෙලා හර වෙන්නේ ලාභාලාභ ප්‍රකාශයට නෙවෙයි. මේක හර වෙන්නේ ඇසෙට් account එකටමයි. ඔන්න මම ආයෙසරයක් කියනවා. අපි මේක වියදමක් වෙන්නත් පුළුවන් වත්කමක් වෙන්නත් පුළුවන්. හරිද අවස්ථාව අනුව. දැන් මෙතනත් ඉන්ටැන්ජිබල් මෙතන ලයිසන් එකේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදිහට යාලා හඳුනා ගන්නවා නම් ඒක ඇසෙට් එකටම හර කරන්න පුළුවන්. දැන් ඒක ටිකක් තේරෙන්නේ නැත්නම් අපි ඔයා හිතන්න මේ අපි ගන්න යන්ත්‍රයක් කියලා. හරිද? අපි ගන්න යන්ත්‍රයක් නම් යන්ත්‍රයේ අවුරුදු 5කින් ගලවා ඉවත් කිරීමේ පිරිවැය නම් මෙන්න මේ මිලියන 5. මෙන්න මේ මිලියන 5 පිරිසුදු කිරීමේ වියදම් නෙමෙයි ගලවා ඉවත් කිරීමේ පිරිවැය. එහෙනම් මොකද කොහොමද වෙන්නේ? මේක මම දානවා provision for dismantling කියලා. dismantling machine. නැත්නම් මේ dismantling machine නෝ. ඊට පස්සේ එහෙනම් මේක හර වෙන්න ඕන profit and loss එකට නෙවෙයි මේක asset එකටයි හර වෙන්න ඕනේ. asset එක තමයි machine එක. එහෙනම් machine එකේ වත්කමට තමයි හර වෙන්න ඕනේ මේ present value එක. තේරුණාද ඒක? දැන් මේක ඔයාලා මේ අවුරුදු 5ක් මේක හදන්න ඕනේ මම ඔයාලට මේ බැලන්ස් වෙනවා හරියටම 5000ට මෙතනට එනවා කියන එක පෙන්වන්න තමයි මේක මේ අවුරුදු 5කට හදාන්න ගියේ. හරිද? ඒ නිසා මේක මේ profit and loss එකට නොෙන්නත් පුළුවන් මෙතන intangible asset එක ගන්න intangible asset එකට යන්නත් පුළුවන්. ඒ intangible asset එකට ගියත් මෙතන intangible asset එකේ වටිනාකම අපිට කියන්නේ නැහැ නේ එතන. නෑ මෙතන intangible asset එකේ වටිනාකම කියන්නේ නැහැ නේ. ඒ නිසා අපිට ඒක නොදා හිටියත් අවුලක් නැහැ. මේ දෙක දාලා තියන්න. අරක මේ මෙතෙන්ට එන්නත් පුළුවන් ඒක විභාගයට આવොත් ගානක් නම් හරියටම කියයි. නැත්තම් මෙතෙන්ට යන්නත් පුළුවන්. asset එකට එකතු වෙන්නත් පුළුවන්. මේක තේරුණාද? මේක තේරුන්නේ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න බලන්න. කසුන් මාව ඇහෙනවද? ඔව්. මේ එතකොට දැන් අර 2835 දැන් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකට දාන්න නම් අපි මොන වියදම් යටතේද ඒක දාන්න ඕනේ? ඇඩ්මිනිස්ට්‍රේෂන් එකටද? ඒකත් බලන්න ඕනේ. දැන් අපි ඒක දරලා තියෙන නිකන් බෙදා හැරීමේ බෙදා හැරීමේ රතයක් ගන්නත් බෑ. ගොඩක් වෙලාවට යන්නේ දැන් මේ වගේ ව්‍යාපාරයක නම් පරිපාලන කටයුතු සඳහා යන්නේ. මොකද දැන් මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම මේකෙදි කරන්නේ මෙයාලගේ ප්‍රධාන මේකේ තිබුණේ නෑ රබර් ප්‍රොඩක්ට් හදනවනේ. රබර් ප්‍රොඩක්ට් මේක නම් ගොඩක් වෙලාවට ඉන්ටැන්ජිබල් ඇසෙට් එකට යන්නේ මේ ලයිසන් එක රිනියුවල් කරන්න ඕන නිසානේ මෙයාලා මේක කරන්නේ. එහෙම නැතුව දැන් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී වෙන දේවල් නම් එදිනෙදා පරිපාලන කටයුතු නැත්නම් එදිනෙදා ව්‍යාපාර කටයුතු වල මෙහෙයුම් කටයුතු පවත්වාන යන්න නම් දරන්නේ එක පරිපාලන වියදම්. එහෙම නැති වුණොත් ගොඩක් වෙලාවට වියදම් මේ වෙනත් වියදම් අද එක්ස්පෙන්ස් යටතේ යන්නේ බෙදා හැරීමේ මොනවාට හරි සම්බන්ධයි කියලා තිබුණා නම් එතෙන්. ඒක අර ගානේ කියලා තියෙන විදිහට තමයි. ඩිස්මැන්ට්ලින් කියලා ආවොත් ඇසෙට් එකටද යන්නේ. ඔව් ඩිස්මැන්ට්ලින් කියලා ආවොත් එහෙම දැන් දේපල පිළියෙත උපකරණ අයිතමයක් වගේ දෙයක් මේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය නම් දැන් ඔයාලට මතක ඇති ওই වීඩියෝ එකෙත් මම කියලා තියෙනවා A level කාලේ ඉගෙනගෙන ඇති දේපල පිළියෙත උපකරණ අයිතම එක පිරිවැය කොටස් තුනකින් සමන්විත වෙනවා. මොකද්ද මූලික ගැනුම් පිරිවැය. මතක ඇති බැලුවා නම් මූලික ගැනුම් පිරිවැය මම ඒ ගාණක් එතනත් ඔය PPE එකේ අර දාලා තියෙන වීඩියෝ වලත් මම හදලා තියෙන චුට්ටක් බලන්න ඕනේ නම් ඒ හරියේ මේ මේ දේපල පිළියෙත උපකරණ අයිතම එක කොස්ට් එක පිරිවැය අයිතම තුනකින් සමන්විත වෙනවා. පළවෙනි එක ගැනුම් මිල. ගැනුම් මිල එනවා කිව්වේ කොහොමද මම? මේ ඒකේ මිලදී ගැනීමේ පිරිවැය සහනාධාර වගේ ඒවා තියෙනවා නම් අඩු කරලා ආපසු අය කරගත නොහැකි බදු තියෙනවා නම් එකතු කරලා ගන්න ඊට පස්සේ වෙළඳ වට්ටම් අඩු කර ගැනුම් මිල ගන්න මෙහෙම. ලකුණු කළ මිනෙන් වෙළඳ වට්ටම් අඩු කරා ආපසු හම්බෙන්නේ නැති අය කරගන්න බැරි බදු ගෙව්වා නම් ඒව එකතු කරා සහනාධාර අඩු කරා. ඒක තමයි ගැනුම් මිල. දෙවෙනි එකට මිලදීගත්තු අවස්ථාවේ ඉඳන් ව්‍යාපාරය දක්වා ගෙනීමේ පිරිවැය කියලා ගත්තා. නැත්නම් කළමනාකරණයේ අපේක්ෂා කරන තත්ත්වයට පත් වෙන තෙද්දරු පිරිවැය. ඒක තුන්වෙනි කොටසේ කියලා තියෙන්නේ වත්කම ගලවා ඉවත් කිරීමට ගලවා ඉවත් කිරීමේදී දැරීමට සිදුවේ අපේක්ෂිත වටිනාකමේ වර්තමානගේ. future dismantling cost of present value of the dismantling cost. ගලවා ඉවත් කිරීමේ පිරිවැය අනාගත වටිනාකමේ වර්තමානගේ. අන්නේ වර්තමානගේ තමයි මේක. දැන් අපිට මේ ඇසෙට් එක ගලවා ඉවත් කරන්න යනවා නම් මිලියන 5ක් අවුරුදු 5කින් අද ඕකේ වටිනාකම මේ ගාන. එතකොට හර කරන්න ඕනේ. එතන මේ ගිණුම බැර ප්‍රොවිෂන් ගිණුමක් බැර ඇසෙට් එක හර. ඊට පස්සේ දැන් ඕන්න මේක ඉවරත් වෙන්න මම මෙතන කියන්න. දැන් මේ අවුරුදු 5 අවසානයේ මම මොකද කරන්නේ?
මේක මං අවුරුදු 5 අවසානයේ මුදලින් ගෙවුවා නම් මොකද කරන්නේ? දැන් මුදලින් මට ගෙවන්න වෙයිනේ. රජයට ගෙවන්න වෙනවා. නැත්නම් මේක මුදලින් රජයට ගෙවන්නේ මෙතන නම් දැන් අතන නම් ඩිස්මැන්ට්ලින් කොස්ට් එක ගන්න මේක ගලවා ඉවත් කරන්න ඕන. ගලවා ඉවත් කරන්න යන කොස්ට් එක තමයි මේ මිලියන 5. බැරි වෙලා හරි අපි දැන් මේ අවස්ථාවේ නම් මේක අපිට පිරිසුදු කරන්න වෙනවා. පිරිසුදු කරන්න අපි මේ වියදම් දරන්න වෙනවා. එතන පිරිසුදු කරන්න වියදම් දරද්දි මොකද වෙන්නේ? කෑෂ් account එකෙන් ගෙවනවා. කෑෂ් account එක බැර වුණා මෙතන හර වෙනවා කෑෂ් කියලා. එතකොට බැලන්ස් එක බිඳුවයි. තේරුණාද? පස්වෙනි අවුරුද්ද අවසානයේ ගෙව්වා නම් අපි මොකද කරන්නේ? මුදල් ගිණුම බැර මේ account එක හර. තේරුණාද? තව මොනවා හරි තියෙනවා නම් අහන්න බලන්න. අසු මේ එනවනේ ඔව් එහෙනම්. මේ දැන් අපි හිතමු බං මේ වත්කමක් රුපියල් 18 ගත්ත කියලා හිතුවොත් එහෙම ඒකෙන් 700ක් අපි ඒවලේ මුදලින් ගෙව්වා කියමු. ඉතුරු 300 අපි පස්සේ ගෙවන්න තියාගත්ත එකද ණයක් වශයෙන්. ඔව්. එතකොට බං ඒ 300ත් අපි ගන්න ඕනේ මේ කියන එක තව අවුරුදු දෙකකින් ගෙවනවා නම් ඒ වත්කමේ පිරිවැයට ගන්නකොට ඔය 300ත් අපි ගන්න ඕනේ percent value එකද බං? ඔයා කියපු එකේ present value එක තමයි 300. තේරුණාද? ඇයි? දැන් අපි වත්කම ගත්තේ 18. වත්කමේ වටිනාකම 1000. හරිද? මේ 1000න් ඔයා ගෙව්වා 700ක්. ඔයා තව කීයක් ගෙවන්න ඕනද? ඔයා ගෙවන්න ඕන 300ක්. එහෙනම් මේක present value එකද future value එකද? මේක අද ගාන තමයි 300. මේකට සමහර විට එයා කියන්න පුළුවන් දැන් ඔය දැකලා ඇති මේ දැන් ඔය A level කාලෙත් අර ණය කොන්දේසි කියලා 100ට 12ක පමා වෙන මාසයක් පාස්සා 100ට 12ක මේ මොකද්ද ඉන්ට්‍රස්ට් එකක් charge කරනවා. ඔය කියන්න පුළුවන්. කොහොමද මේක දැන් ගෙවන්න ඕනේ? දැන් මේ තියෙන්නේ asset එකේ value එක නම් ඔයා ගෙව්වේ 700යි නම් මේ ඉතුරු 300 මේක තමයි percent value එක. මේක ඔයා අද ගෙවන්න ඕනේ. එහෙම නැතුව දැන් ඔයා හිතනවා නම් මේක අවුරුදු දෙකක ගේ නම් අවුරුදු දෙකකින් නම් මං හිතන්නම් යා cost of capital 10%යි කියලා. එහෙනම් මේක බෙදන්න ඕනේ අවුරුදු දෙකකින් 1.1 දෙවෙනි බලයෙන්නේ. අවුරුදු දෙකකින්නේ. අවුරුදු දෙකකින්. එහෙනම් ඕකන් percent value එක. එහෙනම් asset එක යගේ වෙන්න ඕනේ මේ දෙක එකතු 1000 නෙවෙයි. මේක ධන මේක asset එක යගේ. මෙන්න මේකයි asset එකේ වටිනාකම. 1000 නෙවෙයි. තේරුණාද? හරි මචං thank you. හරි. ඊට පස්සේ එක්කෙනෙක් අහලා තිබ්බා 100ට දැන් මං ගත්තේ මෙතන 100ට 12 වෙලානේ. මෙතන 100ට 12නේ ගත්තේ. එහෙනම් 100ට 10 වුණොත් කියලා අහලා තිබ්බා. 100ට 10 නම් මෙතන 100ට 12 වෙනකොට 100ට 10 යූස් කරන්න. එතකොට හරි. අනිත් ටික සමානයි. හරි. තව මොනවා හරි තිබුණොත් අහන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ තියෙන ප්‍රොවිෂන් වල අවසාන කොටස ඒ තමයි ඩිස්ක්ලෝසර්ස්. හෙළිදරව් කිරීම. ප්‍රොවිෂන් එකක් සම්බන්ධයෙන් හෙළිදරව් කරන්න ඕනේ මොනවාද කියන එක. හරිද? ඔය හෙළිදරව් කරන එක අමතක කරලා මේ ගිණුම චුට්ටක් බලන්න. මම මේ දාපු ඒවා චුට්ටක් බලන්න. මම ප්‍රතිපාදන කියලා දැම්මා. ප්‍රතිපාදනයේ පටන් ගත්ත වටිනාකම දැම්මා. හරිද? ඉන්ට්‍රස්ට් එක නිසා ප්‍රතිපාදනයේ වැඩි වෙන ප්‍රමාණය දැම්මා. නැත්තම් මම වෙන උදාහරණයක් ගත්තම මේක ඇසෙට් එකත් එක්ක ඔයාලට පැටලෙයි. ඒ නිසා මම වෙන උදාහරණයක් ගන්නම්. මෙහෙම තියන්න මෙතන තියෙන අපි මේ භාණ්ඩ විකිණීම සඳහා ප්‍රතිපාදන වෙන් කරපු එකක්. හරිද? මේක තියෙන්නේ මොකද්ද? භාණ්ඩ විකිණීම සඳහා කරපු ප්‍රතිපාදනයක්. විකුණුම් සාතික මත සඳහා ප්‍රතිපාදන. ඔයා අවුරුද්ද මුල වෙන් කරා ලාභාලාභ ගිණුම හර දැන් අර ඉස්සෙල්ලා අරය අහපු එකට. දැන් වගකීම් සාතික මත ප්‍රතිපාදන කියන්නේ මොන ගිණුමක්ද? ඒකත් එතන ප්‍රොවිෂන් එකක්. හැබැයි ප්‍රොවිෂන් එක උනාට ඒක අපි දරන්නේ ඒක බෙදා හැරීමේ වියදමක්. ඒක බෙදා හැරීමේ වියදම් වල ලක්ෂණ තියෙන. එහෙනම් ඒක දානවා බෙදා හැරීමේ වියදම් වල. හරි. අපි හිතමු මෙතන අපි වෙන් කරා 2500ක් කියලා. ඔව් දැන් කතාව තේරුම් ගන්න. මම අවුරුද්ද මුල වෙන් කරා 2500ක් ලාභාලාභ ප්‍රකාශයේ ප්‍රතිපාදන සඳහා. හරිද? නැත්නම් පළවෙනි අවුරුද්ද අවසානයේ මම වෙන් කරා කියලා හිතන්න. ඊට පස්සේ ඔන්න මේ ගිණුම තුලනය කරා 2500යි. මේ පැත්තට 2500යි. ඕන්න මාත් එක ලියන්න මම ඔක්කොම ටයිප් කරන්න වෙලා යන නිසා. එහෙනම් මෙතන බැලන්ස් එක කීයද? බැලන්ස් එක 2500යි. හරිද? ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඉදිරියට ගෙන ආවා බැලන්ස් එක කීයද? 2500යි. මම මේකෙන් ගෙවනවා මුදලින් වගකීම් සහතික මත ප්‍රතිපාදන පියවීම සඳහා මට අදාළ අලුත් වැඩියා කටයුතු වගේ දේවල් සඳහා මම මෙතන යවන්න උනා රුපියල් මට දරන්න උනා මුදලින් ගෙව්වා මම මේකෙන් අරන් මුදලින් ගෙව්වා රුපියල් 1500ක්. එහෙනම් කෑෂ් බැර මේක හර. මුදල් බැර මේක හර කීයක්ද 1500.
හරිද? ඊට පස්සේ අවුරුද්ද අවසානයේ බලනකොට මට පේනවා මගේ තියෙන්න ඕන බැලන්ස් එක 3000යි කියලා. මේ අවුරුද්ද අවසානයේ මට තියෙන්න ඕන බැලන්ස් එක කීයද? 3000යි. එහෙනම් මේ පැත්තෙන් බැලන්ස් කියලා පල්ලෙහාට ගෙනියන්න ඕන කීයක්ද? 3000ක් නේ. එහෙනම් මේ දෙකේ එකතුව මේක ධන මේක 4500යි මේ පැත්තෙත් 4500යි. එහෙනම් මට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකේ අලුතෙන් වෙන් කරන්න ඕනේ කීයක්ද? 2500න් 4000ක් අඩු කරපුවාම 2000. හරිද? එහෙනම් මේ පැත්තෙන් ඒක හරියට මේ වගේ. දැන් නැත්තම් මෙහෙම ඔහොම තේරෙන්නේ නැත්තම් මෙහෙම හිතන්න. ඔයා 2500ක් වෙන් කරා. හරිද? ඔයා ඒකෙන් 1500ක් පාවිච්චි කරා. එහෙනම් ඔයා ගාව දැන් ඉතුරු කීයද? ඉතුරු 1000යි. හැබැයි මම කියන ඔයාට අවුරුද්ද අවසාන තියෙන්න ඕන කියලා 3000. එහෙනම් ඔයා අමතරව තව වෙන් කරන්න ඕන කීයක්ද? 2000. ඒක තමයි මේ ආවේ. මේක ගිණුමෙන් මම මේක ලොජිකලි හිතලා නිකන් ලොජික් එකක් විදිහට ගත්තොත් ඔහොම දෙකම එකයි. හරිද? ඊට පස්සේ ඕන් දැන් මේ අවුරුද්ද අවසානය වෙනකොට බැලන්ස් එක මගේ කීයද? බැලන්ස් එක මගේ කීයද? 3000යි. හරිද? බැලන්ස් එක 3000යි. මම මේකෙන් ගෙව්වා කෑෂ් විදියට මට ගෙවන්න වුණා. කීයක්ද? මම හිතමු මට ගෙවන්න උනේ 500යි. මම කියනවා මට අවුරුද්ද අවසානයේ තියෙන්න ඕනේ බැලන්ස් එක පල්ලෙහාට ගෙනියන්න ඕනේ බැලන්ස් එක මට අවුරුද්ද අවසානයේ මේ මම ප්‍රතිපාදනය මං හිතන 2000යි කියලා. මට ඕන 2000යි. එහෙනම් බලන්න මේ පැත්තේ එකතුව දැන් 3000යි මේ පැත්තේ එකතුව කීයද? 3000යි. එහෙනම් මෙතන දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ එකතුව දැන් 3000නේ වෙන්න ඕනේ. හැබැයි මෙතන 3000ට මදි. මෙතන තියෙන 2500. එහෙනම් මේක මොකද කරන්න ඕනේ? දැන් මේක කතාවක් දෙරුවා. 3500ක් තියෙනවා. හරිද? මම මේකෙන් ගෙව්වා 500ක්. දැන් මන් ළඟ ඉතුරු 2500යි. මන් ළඟ මේ අවුරුද්ද මුල බලද්දි 3500ක් 3000ක් තිබුණා. මම මුදලින් ගෙව්වා මේ අලුත් වැඩියාව සඳහා දැරුවා 500ක්. එහෙනම් මට ඉතුරු 2500. අවුරුද්ද අවසානයේ බලනකොට මට තියෙන්න ඕන කිව්වේ 2000යි. එහෙනම් තියෙන්න ඕන ගානට වඩා වැඩිනේ 500ක්. එහෙනම් මේ 500 අපි රිවර්ස් කරන්න ඕන. රිවර්ස් කරන්න කොහොමද? දැන් මෙතන නම් ලාභ ගිණුමේ වියදමක් විදියට දැම්මා. බැර කරා. අපි හිතමු වෙනත් මේ බෙදාහැරීම වියදම් කියලා. එහෙනම් බෙදාහැරීම වියදම් බැර. එහෙනම් බෙදාහැරීම වියදම් වල මේ ධනාගයක් විදියට දානවා. එහෙනම් මෙතන කරන්න ඕන අපි දැන් මේ බෙදාහැරීම වියදම් වල රිවර්ස් කරනවා. රිවර්සල් එකක් විදියට මෙතන දානවා ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකේ ඍණාගයක් විදියට ඉතුරු 500 දානවා. හරිද? ඔය කතන්දරේ මොන හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් අහන්න. මේ කතාවේ මොකක් හරි තේරුම් නැති දෙයක් තියෙනවද? එක්කෙනෙක් අහලා තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් එකයි ඩිස්කවුන්ට් රේට් එකයි වෙනස් වුණොත් කියලා. හැම වෙලාවෙම මතක තියාගන්න ඩිස්කවුන්ට් කරන්න ගන්න අපි රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් කියන එක. එහෙම නැත්නම් කොස්ට් ඔෆ් කැපිටල් කියන එක. ඔය ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක තමයි ගන්න ඕනේ. රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් කියන එක. ඔව් මේක දාන්න ඕනේ වියදම් වල ඍණ 500ක් විදියට. මේ අවුරුද්දේ දාන්න ඕනේ. වැඩි නිසා. හරි. මං හිතනවා එහෙනම් දැන් මේක තේරුණා ඇති කියලා. එහෙනම් ඔන්න ඔය ටිකම තමයි හෙළිදරව් කරන්න ඕනේ. මොනවද හෙළිදරව් කරන්න ඕනේ කියලා දැන් බලමු අපි. carrying amount at the beginning and end of the year. මෙන්න carrying amount එක beginning මෙන්න carrying amount එක දැන් මේ අවුරුද්දේ ගත්තොත් මෙන්න carrying amount එක beginning එක. ආරම්භයේ carrying amount එක මෙන්න අවසානයේ carrying amount එක. ධාරණාගේ තමයි carrying amount එක කියලා කියන්නේ. එහෙනම් ආරම්භයේ ධාරණාගේ අවසානයේ ධාරණාගේ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ additional provisions are made. අලුතින් වෙන් කරු provision ප්‍රමාණය. මෙන්න තියෙනවා මං අලුතින් වෙන් කරු provision ප්‍රමාණය. මේ අලුතෙන් කරපු ප්‍රොවිෂන් ප්‍රමාණය. ගිණුම ගැහුවා නම් ඕන්න ඊතල දාලා ලියාගත්තත් කමන්නේ. මේ තියෙන ආරම්භක ප්‍රතිපාදනය, ආරම්භක ධාරණාගේ ප්‍රතිපාදනය, මේ තියෙන අවසාන ධාරණාගේ ප්‍රතිපාදනය, මේ තියෙන අවුරුද්දේ සඳහා වෙන් කරපු ප්‍රමාණය. හරිද? ඊට පස්සේ ඊළඟට කියනවා amount used භාවිතා කරපු ප්‍රමාණය හෙළිදරව් කරන්න ඕනේ. මේන් තියෙනවා භාවිතා කරපු ප්‍රමාණය ඔයා.
භාවිතා කරපු ප්‍රමාණය. මේ කෑෂ් කියලා දාලා තියෙන අපි භාවිතා කරපු ප්‍රමාණය. ඊට පස්සේ කියනවා unused amount reversed during the period. when unused amount reversed during the period. අවුරුද්ද අවසානයේ රිවර්ස් කරපු ප්‍රමාණය මෙන්න. රිවර්ස් කරා නම් ඒකත් පෙන්වන්න කියන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේක අපි බැරි වෙලා හරි ඩිස්කවුන්ට් කරා නම් ඒ කියන්නේ ඩිස්කවුන්ට් අර මම කලින් කිව්වා වගේ ඩිස්කවුන්ට් කරලා ගන්න උනා නම් ඒ ඩිස්කවුන්ට් රේට් එකත් අපි හෙළිදරව් කරන්න ඕනේ. එහෙනම් මේ කතන්දරේ මත තියාගත්තා ඔය කතන්දරේ තිබුණු ටික තමයි හෙළිදරව් කරන්න ඕනේ. ආරම්භයේ වදාරණගේ කීයද? අවුරුද්දේ කොච්චරක් පාවිච්චි අවුරුද්දේ කොච්චරක් වෙන් කරාද අලුතෙන්? කොච්චරක් පාවිච්චි කරාද? අවසානයේ කීයද? රිවර්ස් කරේ කොච්චරක්ද? එහෙනම් ආරම්භයේ කොච්චරක් තිබුණාද? අලුතෙන් කොච්චරක් වෙන් කරාද? කොච්චරක් පාවිච්චි කළාද? කොච්චරක් රිවර්ස් කරාද? අවසානයේ කොච්චරක්ද? ඔන්න ඔය පහ සහ ඩිස්කවුන්ට් රේට් එක තමයි අපි හෙළිදරව් කරන්න ඕනේ. ඔව් අරක දාන්න ඕනේ බෙදා හැරීමේ වියදම. මොකද මේක වක්කීම් සහතික සත්‍ය ප්‍රතිපාදනනේ. මේ වෙන වියදමක් නම් දීලා තියෙන්නේ වියදමේ ස්වභාවය බලන්න ඕනේ. හරි. ඔන්න ඔතනින් එතකොට ප්‍රොවිෂන් ප්‍රතිපාදන කියන කොටස ඉවර නම් මේක නම් අර A level කාලේ තිබුණු කොටසමයි. මේකේ මොනවා හරි තේරුම් නැති ඒවා තියෙනවා නම් ටක් ගාලා අහන්න බලන්න. ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් 500 එක්ස්ප්ලেইন කරන්න. 500 එක්ස්ප්ලেইন කරන්න 500 මෙහෙම යන්නේ. දැන් මේ 500 නම් මේක කොහොමද යන්නේ? ඔයා දානවා ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් කියලා. ඔයාගේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ලාභ ලාභ ගන්න ඩිස්ට්‍රිබියුෂන් ලොස් තියෙනවා ඩිස්ට්‍රිබියුෂන්. බෙදා හැරීමේ වියදම්. ඩිස්ට්‍රිබියුෂන් එක්ස්පෙන්ස් තියෙනවානේ. ඒ යටතේ ඔයා දානවා reversal of warranty provision. මම කෙටියෙන් ලියන warranty provision. reversal of warranty provision කියලා දැම්මා ඍණ 500ක් දැම්මා. එච්චරයි. වරාන් කළා 500ක් දානවා. ඇසෙට් එකට හර කරන්නේ මේ ගාන තමයි. දැන් මම අර ඉස්සලකින් ගත්තා නම් බැරි වෙලා හරි ඇසෙට් එකට යනවා නම් මෙන්න මේ ගාන තමයි යන්නේ. හැම වෙලාවෙම. ඉතුරු ටික අර මේක දැන් මෙතන මේ 2800 ගාන ඉඳන් 5000 දක්වා ගේනවනේ. ඒ 5000 දක්වා ගේනකොට මේ වැඩි වෙන ප්‍රමාණය මූල්‍ය වේදන් විදිහට හඳුනා ගන්න ඕනේ. ඇසෙට් එකට යන්නේ මේ ප්‍රමාණය විතරයි ඇසෙට් එකට යනවා. හරි මේ වෙන ප්‍රශ්න නැත්තම් මේක එතකොට අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ contingent liability සහ contingent liability financial instrument කොටසයි. financial instrument කොටස දාන්නේ මේ financial instrument කොටස තමයි චුට්ටක් මේ කතා කරන දේ contingent liability නම් පොඩි කොටසක් තියෙන්නේ. ඒකයි pass paper එකයි කරන්න අපි මේ 10 කාලයි මේ ටිකක් ඉඳලා 10:30ට පටන් ගමු. හොඳද? ඉතුරු ටික මේ ලින්ක් එකේම යන මේ එන්ඩ් කරන්නේ නැහැ. ඔහොම තිබ්බත් කමන්නේ 10:00ට පටන් ගන්නවා. මේක රිවර්සල් කියලා දැම්මයි කියලා අහනවා. අරක. ඒ රිවර්සල් කියලා දැම්මේ මේ 500. මං කිව්වේ වැඩිපුර වෙන් කරපු එකක් ආපහු හරවනවා නම් රිවර්ස. නෝමල් දානවා නම් මෙහෙම දැම්මේ. මේක ගිණුම් ගත කරනවා නම් provision for provision expense කියලා 2000 දාන්න ඕනේ. ඒකයි ඒක දාන්නේ. මේ රිවර්සල් එක රිවර්ස් කරනවා කියන්නේ ආපහු යවනවානේ. දැන් මතක ඇතිනේ අර මේ රීවැලුවේෂන් කරද්දි වැඩියෙන් පෙර අවුරුද්දේ ලාභයක් අලාභයක් මේ අවුරුද්දේ ලාභ આવොත් එතෙන් රිවර්ස් කරලා අයින් කරනවා. අන්න ඒ වගේ තමයි. හරි එහෙනම් ඉතුරු ටික අපි 10:30ට පටන් ගමු. contingent liability එකයි ඒකේ අර financial instrument පොඩි කොටසක් තියෙනවා. ඊට පස්සේ මේ pass paper එක මම ඩිස්කස් කරන්නම්.